ආදරණීය දෙවි පැරණි නාසරී ජේස්වාන්සේ මුතුන් නාමයෙන් සුදාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව අප සියලු දෙනා ඔබ වහන්සේගේ දෙපා මුලට පැමිණෙනවා. සුද දෙවි පැරණි ඔබ වහන්සේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ වකවානුවේ ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය ගැන ඉගෙන ගන්න ඔබ වහන්සේ අපට දී ඇති මේ මහත් වරප්‍රසාදය ගැන. පැරණි මේ ලෝකේ යන මේ ආකුල ව්‍යාකුල තත්ත්වය මත ස්වාමිනී ඔබ වහන්සේ ළඟට දුවගෙන එන්න ඔබ වහන්සේගේ වචනේ ඉගෙන ගන්න කාලයට ඔබින ලෙස දේවල් අපිට උගන්වන්න ස්වාමීන් වහන්සේ තෝරාගෙන තිබෙන දේවදාස දාසීන් ගැන ස්තුතිවන්ත වෙනවා. පාස්ටර් දරල් ගැන සිස්ටර් එරින් ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. සුද දෙව්පෑණි ඔවුන්ට ස්වාමීන් අවශ්‍ය කරන දිව්‍යමය ප්‍රඥාව ඔවුන්ට ලබා දුන්න මැනව ස්වාමීනි. මඟ පෙන්වීම ලබා දෙන්න. කාලයට ඔබින දේ අපිට උගන්වන්න ඔබ වහන්සේ ඔවුන්ව පාවිච්චි කරනවට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. සුද දෙව්පෑණි දැන් මේ සියලු දේ ඔබ වහන්සේගේ බලවන්ත වූ විශ්වාසනීය හස්තයට බාර කරනවා. ස්වාමිනී එම වචනේ ගෙනෙන්නා වූ ඔබ වහන්සේගේ දාසයාද ස්වාමිනී මේ තාක්ෂණයද මේ අසන්නා වූ අප සියලු දෙනාද ඔබ වහන්සේගේ වචනේද ඔබ වහන්සේට බාර කරනවා. සුද දෙව්පෑණි ඔබ වහන්සේගේ සැලැස්ම ඉෂ්ටවෙන්ට දෙවිපෑණි අප කාගේවත් සැලැස්මක් නෙවෙයි. ඔබ වහන්සේගේ කැමැත්තත් ඔබ වහන්සේගේ සැලැස්මත් අද දවසේ ඉෂ්ට වෙන්න සලස්වන්න කියලා අපි යාඥා කරනවා. අපගේ හදවත් වලට සුදාත්මයන්නි ඔබ වහන්සේ කතා කළ මැනව. ස්වාමීනි අප එකින් එක්කෙනාට අවශ්‍ය කරන පණිවිඩය ස්වාමීනි ඔබ වහන්සේ කතා කළ මැනව. අපව සූදානම් කළ මැනව. ඔබ වහන්සේගේ රාජ්‍ය උදෙසා දෙවිපෑණි මේ සියලු දේ ඔබ වහන්සේට දැන් අප බාර කරනවා. සියලු ගෞරවය ඔබ වහන්සේටයි. ස්වාමීනි අප මහත් වරප්‍රසාදලත් පුද්ගලයන් මන්ද ඔබ වහන්සේ අපව තෝරාගෙන අවශ්‍ය කරන කරුණු ඔබ වහන්සේ නියමිත වකවානුවේදී ඔබ වහන්සේ අපට උගන්වනවා ස්වාමීනි. එවන් ඊට වඩා වරප්‍රසාදයක් අපට තවත් නෑ මගේ දෙවිපෑණි. ඔබ වහන්සේ අපට ආදරය කරන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. සියලු ගෞරවය ඔබ වහන්සේට දෙමින් මේ කාලය මුළුමනින් ඔබ වහන්සේට බාර කරනවා. මීට විරුද්ධව ක්‍රියා කරන උත්සාහ කරන සැලසුම් කරන සියලුම යක්ෂන්ධකාර බලවේග අප නාසරේ ජේස්වන්සේ මුතුන් නාමීය බලයෙන් අනකර පළවා හරිනවා. අබ්බාපෑණනි ඔබ වහන්සේගේ මුළු පාලනයේද දැන් සියල්ල යටත් කරනවා. ජේසුස් වහන්සේගේ ජයග්‍රහයි නාමයෙන්. ආමේන්. 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 අද සරල පණිවිඩයක් ගේන්න මම හිතන්නේ ඒක සරලයි කියලා. මම බලන්න පුළුවන් තරම කාල සීමාව ඇතුළත කරගන්න. දැන් කී දෙනෙක් යේසුස් වහන්සේට ආදරේ? දැන් කී දෙනෙක්ගේ පින්තූර දාලා තියෙනවද? මේ වීඩියෝස් දාලා තියෙනවද? මම අහන්න කෙලින් ප්‍රශ්නය. කී දෙනෙක් කැමතිද ඕගොල්ලන්ගේ ස්වභාවයේ සභාපාලකයා යේසුස් වහන්සේ නම්? කී දෙනෙක් කැමතිද? අත උස්සලා පෙන්නන්න. ඕගොල්ලන්ගේ ස්වභාවයේ සභාපාලකයා අපම යේසුස් වහන්සේ. කී දෙනෙක් කැමතිද? right? අතට උස්සලා පෙන්නන්න. right. හුඟක් අය කැමති නේද? right? මොකද අපිට අකමැති වෙන්න බෑ. මොකද මේක බයිබලයේ කියනවා මේක යේසුස් වහන්සේගේ ස්වභාවය කියලා. නොන්සේ කිව්වා මම මගේ ස්වභාව ගොඩනගනවා කියලා. ඉතින් මේක යේසුස් වහන්සේගේ ස්වභාවයට නම් අපිට යට පාලකයව දෙන්න බෑ කියන්න බෑනේ නේද? ඉතින් ඒකින්ද අපි බලමු අපිට පුළුවන් ද යේසුස් වහන්සේ අපේ ස්වභාවයේ පාලකයා නම් ඒතර අපිට උගන්වන්නේ යේසුස් වහන්සේ. යා කියන විදිහට තමයි අපි හැසිරෙන්නේ. අපි කීකෝරු ශිෂ්‍ය බවට පත් වෙන්න ඕනේ උන්වහන්සේගේ රාජධානිය. සුද්ධ මතේ 6:33 කියනවා නමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න මේ සියල්ල නුඹලාට දෙනු ලබන්නේ කියලා. ඉතින් බයිබලයේ කියලා තියෙන්නේ පළමු කොට ආශිර්වාදයක් පළමුට උසස් වීමක් පළමුට මට බබෙක් නෑ මට බබෙක් දෙන්න ඒක නෙමෙයි පළමුව කොහෙන්ද කියලා තියෙන්නේ උන්වහන්සේගේ රාජ්‍ය. ඊට පස්සේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඒ දේ සොයපුවම අපිට සියලු දේම දෙනවයි කියලා තියෙනවා. මේ අපි ඔක්කොම මේ ලෑස්ති වෙන්නේ දෙවියන් වහන්සේගේ විශාල වූ පවුල තුළට ඇතුළත් වෙන්න. ඒ කියන්නේ උන්වහන්සේගේ රාජධානියේදී අපි විශාල පවුලක් බවට පත් වෙනවා. පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ ඇතුළුව විශාල පවුලක් බවට පත් වෙනවා. ඒතරම් 7:9 සිට 10 දක්වා කියනවා. ඉන්පසු සියලු ජාතීන් ගෙනුත්, ගෝත්‍ර වලිනුත්, සෙනග ගෙනුත්, භාෂාවන් ගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් සුදු සලු පැළඳ තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව සිංහාසනයේ ඉදිරියේ බැටළු පැටවානන්ගෙන් ඉදිරියේ සිටිනවා දුටිමින්
ඔහු සිංහාසනයේ වැඩ හිඳ අපේ දෙවියන් වහන්සේටත් බැටළුපටු වෙන්නන්ටත් ගැලවීම අයිති නිසා මහත් ශබ්දයකින් හඬ ගැසුවකි. ඒ ස්වර්ග රාජ්‍යයේ හරිම සද්දය තියෙන ස්ථානයක්. මොකද හැම එක්කෙනෙක්වත් අඬ ඉන්නේ. වහන්සේ කියනවා අපි ස්වර්ග රාජ්‍යයට යන්න ඉස්සෙල්ලා අපේ ඇසේ තියෙන කඳුළු උන්වහන්සේ පිසි දමනවා කියලා. ඒ කියන්නේ අපි යම් කිසි වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවල් දෙවියන් වහන්සේ අපෙන් අයින් කරලා ස්වර්ග රාජ්‍ය ආපුවම නිරන්තරයෙන්ම ප්‍රීතියෙන් ඉන්න ස්ථානයක්. ඒක කියලා තියෙනවා හැම ජාතියෙම මිනිස්සු අය ඉන්නවයි කියලා. තේරෙනවද? සියලු ගෝත්‍රවලිනුත් භාෂාවලිනුත් ගණන් කළ හැකි මහත් සමූහයක් ස්වර්ග රාජ්‍යයේ ඉන්නවයි කියලා. ඉතින් අපි ඒ ස්ථානයට තමයි යන්න ලෑස්ති වෙන්නේ. දෙවියන් වහන්සේ අපි ඒ ස්ථානයට යන්න ලෑස්ති කරනවා. ඊට පස්සේ ඒ ස්ථානයට තාමත් යන්න සුදුසු නැති අයට සුදුසුකම් කිරීම පිණිස උන්වහන්සේ අපිව තෝරගෙන තියෙනවා. දැන් මේ ස්වර්ග රාජ්‍යය තුළ සම්පූර්ණ කීකරුකම තියෙනවා. එතන කැරලිකාර කම් නැහැ. ඒකින්ද අපි පුරුදු වෙන්න ඕනේ දෙවියන් වහන්සේ ඉදිරියේ සුද්ධවන්ත ලෙස කීකරුවන්ත ලෙස හැසිරෙන්න මේ කාලේදී. මේ කාලේදී අපි පුරුදු වෙන්න ඕනේ කොහොමද ස්වර්ග රාජ්‍යයේ හැසිරෙන්නේ කියලා. ඉතින් ඒකින්ද දැන් දෙවියන් වහන්සේ අපි ගැලවීම ලැබුවෙන් පස්සේ මේ ලෝකේ තියලා තියෙන්නේ උන්වහන්සේගේ රාජධානියට සෙනග එකතු කිරීම පිණිස. ඒ නිසා අපි උන්වහන්සේට කීකරුව සුද්ධව ගමන් කළ යුතුයි. ඒ වගේම අපේ කීකරුකම සම්පූර්ණ පියාණන් වහන්සේගේ සුද්ධකම මේ ලෝකෙට ගේනවා. අපේ කීකරුකම උන්වහන්සේගේ ස්වර්ගයේ තියෙන සුද්ධකම අපිට මේ ලෝකෙට ගෙන්න පුළුවන්. අපි ඉන්න වාතාවරණ ඉන්න ස්ථානයේ අපි ආලෝකයක් වෙන බැබලෙන්න කියලා. මොකද උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් පෘථිවියද ඉෂ්ට කරනු ලැබෙවා කියලා නේද? ඉතින් ඒ නිසා අපිට මිතාත්ම අවශ්‍යයි අපි උන්වහන්සේගේ වචනය ඩිලිජන්ට්ලි බොහොම කැපවීමකින් ඉගෙන ගන්න එක. මොකද උන්වහන්සේගේ වචනේ තමයි අපිට පෙන්වලා තියෙන්නේ කොහොමද දෙවියන් වහන්සේ කියන්නේ කවුද? ස්වර්ග රාජ්‍ය කියන්නේ කොහෙද? ඒතකොට දෙවියන් වහන්සේ සමග දෙවියන් යේසුස් වහන්සේ මෙන් වෙනවයි කියන්නේ මොකක්ද? ඒකේ තේරුම අපිට පෙන්වන්නේ උන්වහන්සේගේ වචනේ. පළවෙනි කොරින්තේ 11:1 පවුල් තමයි කිව්වා මම යේසුස් වහන්සේව අනුගමනය වෙනවා කියලා. මම යේසුස් වහන්සේ මෙන් වෙන්න ඕනේ කියලා. right? ඉතින් ඒ නිසා අපි නිරන්තරයෙන්ම අපි සතුරාගෙන් ජය ගන්න ඕනේ. මොකද සතුරා අපිව තිස්සම ආකර්ෂණය කරන්න හදනවා මේ ලෝකයේ කිලිටි විදියට පාපය කරන්න. දැන් සාතන් ආපුවම යේසුස් වහන්සේව පරීක්ෂා කරන්න ආවේ නිකම් වෙලා නෙමෙයි. උන්වහන්සේ නිරාහරව ඉඳලා යාඥා කළා දවස් 40කට ඉඳලා අපි කියනවා දැන් කවුරු දවස් 40ක් නිරාහරව යාඥා කළොත් හිටියොත් මෙයා ආත්මයෙන් ශක්ති යක්ෂයා කිට්ටු දෙන්නෙත් නැහැ කියලා. හරියට ඒ වෙලාවෙම යේසුස් වහන්සේ දවස් 40කට නිරාහරව හිටියන් පස්සේ යක්ෂයා ඇවිල්ලා උන්වහන්සේව පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරනකොට උන්වහන්සේට යක්ෂයා පළවෙනි පරීක්ෂාව ගේනවා යේසුස් වහන්සේ වචනයෙන් උත්තර දෙනවා. දෙවෙනි සැරේ යක්ෂයාත් ගේනවා අපිට මේ යක්ෂයාත් ගේනවා යේසුස් වහන්සේට බයිබලයෙන් සටහන් කරමින් මෙසේ බයිබලයේ කියලා දෙනවා කියලා ගීතාවලිය 91කින් සටහන් කරලා යේසුස් වහන්සේට පරීක්ෂාවක් ගේනවා. ඒ පරීක්ෂාව ගෙනාපුවම යේසුස් වහන්සේ දැනගත්තා මේ වචනය වැරදි විදියට පාවිච්චි කරන වෙලාවක් කියලා. ඒක නිසා අපි මේ ලෝකේ පුරුදු වෙන්න ඕනේ යේසුස් වහන්සේගේ වචනය හරි ලෙස ක්‍රියාවට යොදවන්න. හරි ලෙස ක්‍රියාවට යොදවන්න. දැන් වාහනයක් හදන්න රාජ්‍යයකට ගියාම පිටුම් වාගේ වාහනේ තාමත්ම වටිනා වාහනයක් කියලා පෝෂ් එකක් කියමුකෝ. එතනට ගියාම වාගේ වාහනේ හැම එකම මේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් හදන්නේ නැහනේ. ඒකට අවශ්‍ය එක බාණ්ඩ ටූල්ස් තියෙනවා. ඒ ටූල් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේ අපි ඉගෙන ගන්න ඕනේ යේසුස් වහන්සේගේ වචනේ ඉගෙනගෙන ඒක භාවිතයට යොදලා අපි පුහුණු වෙන්න ඕනේ. අපිට අත්දැකීම් තියෙන තුනේ යේසුස් වහන්සේගේ වචනේ තුළ ජීවත් වෙන්න. දැන් යේසුස් වහන්සේ පරීක්ෂාව කරන්න ඇවිල්ලා තුන්වෙනි පරීක්ෂාවෙන් පස්සේ යක්ෂයා හිතුවා මෙයාව නම් මට පරීක්ෂාවෙන් වටන්න බෑ. ඒකින්ද මම මෙයාව අසරලා වෙන කෙනෙක් පස්සේ යනවා කියලා. නෑ.
ලූක් 4:13 කියනවා යක්ෂයා පරීක්ෂා සියල්ල නිමවා කලකට උන්වහන්සේගෙන් ඉවත් වෙයි. ඒ කියන්නේ මොකද? එයා කිව්වා මම ආයෙත් එනවයි කියලා. ඒ වාගේ අපිට නිරන්තරයෙන්ම උන්වහන්සේගේ වචනේ තුල ඉන්න ඕනේ. මොකද අපිට හැමදාම යක්ෂයාගේ එන්න පුළුවන් පරීක්ෂාව. යක්ෂයාගේ එන හැම පරීක්ෂාව තුළම අපිට රහසක් ඇඟිලා තියෙනවා. ඒක තමයි ජයග්‍රහණය. ජයග්‍රහණ ඕවර්කම් කරන්න. අපි ජයග්‍රහණය කරන්න අපි ශක්තියට යනවා. ඒකින්න අපි දෙවියන් වහන්සේ තුළට ආවයින් පස්සේ අපි කලබල වෙන්න නරකයි මිනිස්සු එකට එකපාරට දුවන්න. මොකද අපි දුවලා වැටෙන්න පුළුවන් සමහර විට. কিন্তু දෙවියන් වහන්සේ අපිට එක පොතයි දීලා තියෙන්නේ. ඒක කියන්නේ බයිබලය. බයිබලය අපි ඉගෙන ගත යුතුයි. right? ඒ බයිබලය සමගම තවත් දෙයක් අවශ්‍යයි. මේ අපි සුද්ධාත්මයන් වහන්සේ තුල සිටිය යුතුයි. අපි යාඥාවේ සිටිය යුතුයි. යේසුස් වහන්සේ හැමදාම හවසට දවස පටන් ගන්නේ හවසට උන්වහන්සේ යෙරුසලම හිටියනම් ඔලිව් කන්දට ගියා. හිතේ ස්ථානයේ ඉඳලා එයා තනිම වෙන්නුණා පියාණන් වහන්සේ සමග කාලය ගත කරන්න. යේසුස් වහන්සේට මිනිස්සු ඇවිල්ලා මල් මාල දාන්න ආවා. යේසුස් වහන්සේ ඇවිල්ලා රජ කරන්න ආවා. ඒ යේසුස් වහන්සේ කිසි දෙයක් පිළිගත්තේ නැහැ පියාණන් වහන්සේගේ කාලයේදී මිස. උන්වහන්සේ රජ වෙන්න යනවා. උන්වහන්සේ රජ වෙනවනේ රජුරන්ගිත් රජු හැටියට යනවා. නමුත් ඒ එන්නේ උන්වහන්සේ පියාණන් වහන්සේගේ කාලයේදී. යේසුස් වහන්සේගේ කාලෙත් නෙමෙයි පියාණන් වහන්සේගේ කාලයේදී. ඉතින් කාලයට ප්‍රථමයෙන් උන්වහන්සේ ගෞරවය හිතම පිළිගත්තේ නැහැ. අපි දන්නවා යොහන් 6 අපිට පේනවා යේසුස් වහන්සේ 5000කට කන්න දුන්නා. කන්න දුන්නේ 5000 පිරිමි 5000කට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වයිෆ් භාර්යාවලු ළමයිනු එකතු වුණාම සමහර 10000ක් විතර ඉන්න ඇති. දුන්නා පස්සේ සෙනඟ ඔක්කොම චොලිත වෙලා බයි යොහන් 6:15 කියනවා එබැවින් රජකමට පත් කරන්න පිණිස තමන් වහන්සේ බලාත්කාරයෙන් අල්ලා ගන්නට ඔවුන් එන බව යේසුස් වහන්සේ දැන නැවත තනියම කන්දට ගියසේක. යේසුස් වහන්සේ උන්වහන්සේ පියාණන් වහන්සේ කියලා දින දෙයින් පිටස්තර කරන්න බල කරන වෙලාවේදී ඒකෙන් ජයගත් එක විදිහක් තමයි උන්වහන්සේ පියාණන් වහන්සේ වෙතට ගියා. පියාණන් වහන්සේ වෙතට ගියා. right? දැන් ඒ වගේම වචනේ ඒකින්ද ඉතාමත්ම අවශ්‍යයි. වචනයෙන් තමයි සුද්ධාත්ම වහන්සේ අපිට කතා කරන්න යනවා. ඒකින්ද දැන් අපි බලමු ජොෂුවා දෙවියන් වහන්සේ තෝරගත්ත ජොෂුවව මේ සෙනඟව පොරොන්දු දේශයට ගෙනියන්න. එයාට හරියට වැඩ තිබුණා. ඒ වැඩ තිබුණා එයා තමයි මුළු සෙනඟෙම නායකයා. එයාට කුප්පමණ වැඩ තිබුණත් දෙවියන් වහන්සේ එයාට කිව්වා නුඹට මේ දීලා තියෙන කාර්ය, නුඹට දීලා තියෙන මිනිස්ට්‍රි එක, නුඹට දීලා තියෙන විශාල වැඩ බහුල කාර්ය සාර්ථක වෙන්න ඕන නම් නුඹ මේ වහන්සේගේ වචනේ ගැන නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න කියලා. කියනවා මේ ව්‍යවස්ථාපත නුඹේ මුකෙන් පහන වේවා. ඒ ලියා තිබෙන සියල්ල කරන්නට බලාගන්න පිණිස රෑ දවල් ඒ ගැන මෙනෙහි කරන්න. ඒකින්ද දෙවියන් වහන්සේ ජොෂුවට කියනවා අපි ගලාවට කියනවා අයියෝ මට හරි බිසි මට බයිබලය කියවන්න වෙලා නැහැ කියලා. මට යාඥා කරන්න වෙලා නැහැ කියනවා. නෑ. අපි කොපමණ වැඩ බහුල වුණත් දෙවියන් වහන්සේගේ වචනේ කියීම, වචනේ මෙනෙහි කිරීම, යාඥා විසිතීම ඉතාමත්ම අවශ්‍යයි. මොකද දෙවියන් වහන්සේ අපි අපේ ශක්තියෙන් කරන්න ගියොත් අපි ඒක දවසෙන් කරන්න පුළුවන් වැඩේ මාසයක් යන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඉතාමත්ම අවශ්‍යයි නිරන්තරයෙන්ම වචනේ සිටින එක. ඒකින්ද වචනයයි සුද්ධාත්ම වහන්සේ. වචනය සහ සුද්ධාත්ම වහන්සේ දෙකම ඉතාමත්ම අවශ්‍ය දෙයක්. උන්වහන්සේගේ සේවය සාර්ථක, උන්වහන්සේගේ සාර්ථක ගෝලියෝ වීම පිණිස. දැන් ක්‍රියා 1:4 කියනවා උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආඥා කරමින් යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගේ ඇසු
මාගේ නැසූ පියාණන් වහන්සේ පොරොන්දුව බලා සිටින්න කිව්වා. දැන් නුඹලා පුහුණු කරලා තියෙන යේසුස් වහන්සේ අවුරුදු 3ක් තිස්සේ. ඕගලන්ට සුද්ධාත්ම වහන්සේ ඕගන් තුලටත් ඇවිල්ලා තියෙනවා. යෝහන් 20:21-22 නමුත් කිව්වා සුද්ධාත්මයන්ගේ බෞතිස්මය එනකන් නුඹලා මෙතන ඉඳිකවා යන්න එපා කිව්වා. කින්ද අපිට සුද්ධාත්ම වහන්සේට අවශ්‍යයි, වචනයත් අවශ්‍යයි. right? පෙන්තකොස්ත දැන් මේ සුද්ධාත්මයන් වහන්සේ ආපුවම සුද්ධාත්මයන් වහන්සේ සුද්ධයි නේද? සුද්ධාත්මයන් වහන්සේ සුද්ධයි. සුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතේ රජ කරනවා නම් එහෙනම් සුද්ධකම රජ කළ යුතුයි. අපේ ජීවිතේ සුද්ධකම සුද්ධකමේ ප්‍රකාශ කිරීම තමයි ප්‍රේමය. අප තුළ අවංකයෙන්ම අපි සුද්ධාත්ම වහන්සේගෙන් බෞතිස්ම ලැබලා තියෙනවා නම් අප තුළ සුද්ධකම තියෙන්න ඕනේ. මේ ඔයාලදී මේ විලියම් ජේ සීමෝ කියලා මිනිහෙක් කෙනෙක්. එයා තමයි පෙන්තකොස්තේ මූලිකයා. එයාගෙන් තමයි පෙන්තකොස්තේ කැරිස්මැටික් ඔය මේ මූවමන්ට් එක නිකායවල පටන් ගත්තේ. දැන් මේ මිනිහයා කියනවා පෙන්තකොස්ත බලය නම් ඔබ සියල්ල පෙන්තකොස්ත බලය ඔබ සියල්ල එකට එකතු කළ විට පෙන්තකොස්ත බලය සියල්ල එකතු කළ විට එය දෙවියන් වහන්සේගේ ප්‍රේමය වැඩිවීමය. දැන් අපි තුල ප්‍රේමය වැඩි වෙන්නේ නැත්නම් අපි ශබ්ද ගහලා ගීතිකා කරනවා, අපි යක්ෂදරු කරනවා, ලෙඩසෝ කරනවා, මේ ඔක්කොම තියෙනවා. නමුත් අප තුල ප්‍රේමය වර්ධනය වීමක් පෙනෙන්නේ නැත්නම් එය වැඩි ප්‍රේමය ගෙනෙන්නේ නැත්නම් එය සර්වලම එය ව්‍යාජයක්ම. ඉංග්‍රීසියෙන් කියනවා the Pentecostal power when you sum it all up. මේක එක සාරාංශයෙන් කියනවා නම් මොකද්ද පෙන්තිකොස්ත බලය කියන්නේ කියලා? ඒක තමයි වඩා ප්‍රේමය. වඩා ප්‍රේමය අපි තුලින් එන එක. පිය හදවත අපි තුලින් එන එක. යේසුස් වහන්සේගේ චරිතය. දැන් යේසුස් වහන්සේ නම් අපේ ස්වභාවයේ පාලකයා. මම කොච්චර ටංග්ස් වලින් කතා කළත් දෙවියන් වහන්සේ දැක්කේ නැත්තම් මගේ තුල ප්‍රේමය වැඩි වෙනවා. උන්වහන්සේ ඇවිල්ලා මගේ කනෙන් හොලලා කියනවා හරි ගස්ස ගන්න කියලා. දැන් මෙයා තමයි පෙන්තකොස්ත වල මූලිකයා. පළවෙනිම පෙන්තකොස්ත පටන් ගත්ත විලියම් ජේ සීමෝ. මම යාගෙන තව වැඩි විතර පස්සේ කියන්න යනවා. right? දැන් මේ ක්‍රියා 1:4 කිව්වේ මේ යේසුස් වහන්සේම ට්‍රේන් කරපු පුහුණු කරපුවාට කිව්වා සුද්ධාත්ම වහන්සේගේ බලය එනකම්. අපි හුඟක් වෙලාවට සුද්ධාත්ම වහන්සේගේ බලය කියනකොට කියන්නේ මොනවද? අපි හිතනවා සුද්ධාත්ම වහන්සේගේ බලය කියන්නේ යක්කුතුරු කරන්න. ඔව්. ලෙඩසෝ කරන්න. ඔව්. නමුත් ඒටත් වඩා අපේ චරිතය වෙනස් කරගන්න. අපේ අතවිදි තියෙන තිත්තකම් වලින් ජය ගන්න. අපේ අතවිදි තියෙන ප්‍රේමයේ හීනකමින් ජය ගන්න. අපේ අතවිදි තියෙන දේව බය වැඩි කරගන්න තමයි ප්‍රථමයෙන්ම සුද්ධාත්ම වහන්සේගේ බෞතිස්මය අපිට දෙන්නේ. මොකද අපිට ලෝකේ ආලෝකය වීම පිණිස මේ සුද්ධාත්ම වහන්සේගේ බලයයි සුද්ධ වචනය එකතු වුණාම තමයි ගිනි පෙට්ටියයි ගිනි කුරයි වගේ. ඒ දෙක ගහපුවම එතර එළිය එනවා. අපි හුඟක් සද්ද නගනවා නම් මේක හැටියට අපි ඒ කියන්නේ සුද්ධාත්ම වහන්සේ අපි තුල ඉන්නවා නම් අපිට ජීවසුම් ගැන අපි ඉගෙන ගන්න යනවා. අපි උන්වහන්සේගේ වචනේ තියෙන අනාගත වාක්‍යය ගැන ඉගෙන ගන්න යනවා. අපි ගිය සුමානේ කිව්වා. ඇයි ගෝලයන්ට යේසුස් වහන්සේගේ පළවෙනි ඊමේදී ගෝලයන්ට යේසුස් වහන්සේව අඳුනගන්න යේසුස් වහන්සේ ගැලුම්කාරය බව සම්පූර්ණයෙන්ම අඳුනගන්න බැරි වෙන්න හේතුවක් තමයි ඒගොල්ලන්ට අනාගත වාක්‍යය ගැන තේරුමක් තිබුණේ නැහැ. ජීවසුම් ගැන තේරුමක් තිබුණේ නැහැ. සුද්ධාත්ම වහන්සේ අපිට ආපුවම උන්වහන්සේ තමයි අපේ ගුරුවරයා. උන්වහන්සේ අපිට ගුරුවරයා. ඒකින්ද අපිට ඒ රාජකාරිය හරියට කරගෙන යන්න උන්වහන්සේ අපිට උදව් වෙනවා. අපි දන්නවා උප්පත්ති පොතේ එකේ කියනවා මේ ලෝකයේ දෙවියන් වහන්සේ මේ ස්ථානෙට ගේන්න ප්‍රථමයෙන් මැවිල්ලේදී ලෝකයේ ඊටම අන්ධකාරින් තිබුණා කියලා තියෙනවා. උප්පත්ති පොතේ එකේ එක කියනවා පොළොව වනහේ පාළුව හිස්ව තිබුණාය. අද ලෝකයේ පාපය නිසා පාළුව හිස්ව තියෙනවා. අද ලෝකයේ මත අන්ධකාරය තියෙනවා. එවිට කියනවා දෙවියන් වහන්සේගේ ආත්මය ජලමතුවේ හැසිරීමෙන් සිටිසේක.
සුද්ධාත්මන් වහන්සේ අද අන්ධකාරයේ තියෙන තැනට සුද්ධාත්මන් වහන්සේ ඇවිල්ලා ඊට පස්සේ ඔයාගේ මුඛය ඒ තුලින් කතා කරනකොට එතකොට සුද්ධාත්මන් වහන්සේ වචනේ ඇවිල්ලා ඒ ස්ථානයේ එළිය එනවා. ඒක උප්පත්ති පොතේ එකේ සිට උන්වහන්සේ දුන්න ප්‍රතිපත්තියක් කියලා. ප්‍රතිපත්තියක් කියලා තියෙනවා. ගැඹුරු පිට අන්ධකාරය වියේ දිව්‍යන් වහන්සේගේ ආත්මය ජලමතුවේ හැසිරෙමින් සිටියේසේ. එවිට දිව්‍යන් වහන්සේ කතා කළා. ඒ කතා කරපුවම උන්වහන්සේ කිව්වා let there be light. මෙතන ආලෝකය එන්න කියලා කිව්වා. ඒ ආලෝකය ආවා ශාරීරික ආලෝකයේ එන්න ඉස්සලා භෞතික ආලෝකයේ එන්න ඉස්සලා. මොකද ඉරමැව්වේ දවස් 4කට පස්සේ. නමුත් උන්වහන්සේගේ වචනේ සුද්ධාත්මන ආපුවම අර එළිය ආවා. ඒ වාගේ යම් කිසි කෙනෙකුට අපි යම් කිසි ස්ථානයකට ගියාම එතන යක්ෂයාගේ බලය කැඩෙනවා. ඊට පස්සේ ශාරීරික සුවය එනවා. ශාරීරික සුවය සමහර විට එන්නේ පස්සේ. නමුත් අර ආත්මික දේ ඉස්සරහට ගිහිල්ලා අපි හිතමු මේ යක්ෂයා වැඩි වෙහිත මිනිසෙක් ඉන්නවා කියලා. අපි ඒ මිනිසෙක්ගේ යක්ෂයා වෙහිත ඇඟවල ඔක්කොම තුවාල වෙලා ඇඟ ලෙඩ වෙලා තියෙනවා නම් අපි උන්වහන්සේගේ වචනේ සහ සුද්ධාත්මයන් වහන්සේ ආපම ආලෝකයේ එවල වෙනවා. නමුත් භෞතික ආලෝකයේ ශාරීරික ආලෝකයේ එන්න දවස් ගානක් යන්න පුළුවන්. ඒ වාගේ ඉරමැව්වේ දවස් 4කට පස්සේ නමුත් දෙවියන් වහන්සේ ඇවිල්ලා කතා කරපුවම උපතිපද එක කියවලා බලන්න. ආලෝකය ආවයි කියන පළවෙනි දවස. නමුත් ඉරමැව්වේ දවස් 4කට පස්සේ. අපි එින්දා අපි ආත්මික ආලෝකයක් ගේනවා එවෙලෙම. රෝම 8:14 කියනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ නෝන්දි කියනවා. right? ඉතින් දැන් අන්තිමට අපි කරන්නේ මොනවද? දෙවියන් වහන්සේ සේවය කරනවා. අපි ගෝලයන් බිහි කරනවා කියන්නේ දෙවියන් වහන්සේ සේවය කරනවා. වල දැන් ආත්මයයි වචනයයි තියෙන ස්ථානයේදී දැන් ඔයා ලෑස්ති ගිහිල්ලා අපි ලෑස්ති දැන් ගිහිල්ලා දෙවියන් වහන්සේගේ නාමයෙන් ආත්ම ගලවා ගන්න ලෑස්ති. right? අපි දෙවියන් වහන්සේ අපිට මුල කැඳවීම තිබුණා. දෙවියන් වහන්සේ අපිට පාස්ටර් කෙනෙකුට කැඳවීම තියෙන්න පුළුවන්, ප්‍රොෆෙටවරුගේ කැඳවීම තියෙන්න පුළුවන්, දොස්තර කෙනෙකුගේ කැඳවීම තියෙන්න පුළුවන්. අපි මුල කැඳවීම විතරත් අපි ආත්ම දිනන මිනිස්සුયો. ඒ මනුෂ්‍යක ඒ ආත්ම දිනන මේකට අපිට අවශ්‍ය දේ තමයි උන්වහන්සේගේ සුද්ධාත්ම වහන්සේ සහ බලය. අපි ඒ ස්ථානයේ ඉන්නකොට අපි යම් කිසි කෙනෙක් ගාවට ගියාම අපි ඒ මනුස්සයා දැන් බලන්නේ යේසුස් වහන්සේ මනුස්සයා උන්වහන්සේගේ ඇස් තුළින්. දැන් අපි සුද්ධාත්මන් වහන්සේගෙන් පිරුණ හින්දා අපි සුද්ධයි. අපිට වචනේ තියෙනවා උදව් කරන්න. වචනේ තියෙන උදව් කරනවනේ අපි පිරිසිදු සුදුකින් උදව් කරන්න පුළුවන්. අපි කාවත් විනිශ්චය කරන්නේ පිටස්තර දෙන්. උදාහරණයකට කියන්න යේසුස් වහන්සේ වෛශ්‍යකමේ ස්ත්‍රිය ගාවට ගියාම ඒ වෛශ්‍යකමේ ස්ත්‍රිය ඒ හිටිය අය මිනිස්සු දැකලා මොනවද කිව්වේ? මෙයාව ගල් ගහලා මරන්න ඕනේ කියලා කිව්වා. මෙයා පාපිෂ්ඨ මිනිසෙක් ගල් ගහලා මරන්න ඕනේ කිව්වා. නමුත් යේසුස් වහන්සේ දැක්කේ මොනවද? ආබ්‍රහම්ගේ දියුණියක් දැක්කේ. ඒකින්ද අපි ඒ නිසා දෙවියන් වහන්සේගේ නාමයෙන් ඒකෙන් කියන්නේ මොනවද? අපිට පුළුවන් ඒ තැනත්තගේ ආත්මික ස්ථානයේ ඉස්සලම අඳුනගන්න ශාරීරික ස්ථානයට ඉස්සලා. ආත්මික ආලෝකයේ ගේන්න ශාරීරික ආලෝකයේ ගේන්න ඉස්සලා. ඉතින් ඒකින්ද අපි දැන් අපිටම ඔය කාටරි සාක්ෂි දෙන්න ඕන. දෙවියන් වහන්සේ ගැන දන්නේ නැති කෙනෙකුට ඔය යනවා දෙවියන් වහන්සේ ගැන කියන්න. කියන්න ගියාම ඔයා දන්නවා ඔයාට කියලා දෙන්න ඕනේ බයිබලයේ කියලා තියෙනවා මෙහෙම බයිබලයේ මෙසේ කියලා තිබේ බයිබලයේ මෙසේ කියලා තිබේ කියලා අපි ගැලවීම ඒගොල්ලන්ට දෙන්න යනවා. ඒ ගියාම කතා මුඛේ විවෘත කරන්න ඉස්සෙල්ලා මොහොතක් ඉස්සලම යන්න ඕනේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ යන්න ඕනේ ඊට පස්සේ වචනය යන්න ඕනේ. ඔයා මුඛේ අරින්න ඉස්සෙල්ලා ඔයා සුද්ධාත්මයන් වහන්සේගෙන් අහන්න මම මොකද්ද මේ මනුස්සයාට කිය යුත්තේ කියලා.
දැන් අපි දන්නවා මෙහෙම කියන්න එපා. යොහන් 14:6 කියලා තියෙනවානේ. මේ මාර්ගයේ ස්වභාවද ජීවිතයේද මමය මා කරනකොට මිස කිසිවෙක් පියාණන් වහන්සේ පැමිණෙන්නේ නැත. මේ ඔයාට කියනවා මම මාර්ගයේ ස්වභාවද ජීවිතේ මම මා කරනකොට මිස කියන පියාණන් විතර එන්නේ නැහැ. ඔයා යේසුස් වහන්සේ දන්නේ නැත්නම් ඔයා නරකාදියට යනවා. ඔයා පව්කාර. එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. මේ යොහන් 14:16 ඒ මිනිස්සේ බලයි කවුද යොහන් කියන්නේ කියලා. අර මාළු වලන් මිනිහද? එහෙම නැත්නම් අර අල්ලපු ගෙදර යාගී නෑ කෙනෙක් ඉන්නවා යොහන් කියලා. මේ යාගීනද මේ කතා කරන්නේ. මොකද ඒගොල්ලෝ බයිබලේ දන්නේ නැහැ. ඒකින්ද අපි අහන්නේ සුද්ධාත්මයන් වහන්සේ මම කොහොමද මේ සමග මිනිස්සු සමග පළමුවෙන්ම ප්‍රේම කළා කොහොමද ඒපත් කතාව පටන් ගන්න කියලා. right? ඒකට එතකොට අපිට පේනවා අපි ඉස්සලම මොකද්ද බලන්න ඕනේ? ආත්මික පැත්ත නේද? ඉස්සලම ආත්මික පැත්ත. ඊට පස්සේ තමයි ශාරීරික පැත්ත. right? අපි දන්නවා යම් කිසි දෙයක් අපිට විශ්වාසයක් තියෙනවා. දෙවියන් වහන්සේ නැති මිනිසයා තුළ ආත්මික හිස්කමක් තියෙනවා. ඒ මිනිසයා පොසත් මිනික් වෙන්න පුළුවන්, දුප්පත් මිනික් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ දන්නේ නැති මිනිසයා තුළ ආත්මික හිස්කමක් තියෙනවා. අපි ඒ ආත්මික හිස්කම පුරවපුවම දැන් ඒ මිනිසයා ලෑස්ති අපිට අපි ගැන කතා කරන්න. දැන් ඒ ආත්මික හිස්කම සමහර විට ශාරීරික විදියට මතුවලා තියෙන්න පුළුවන්. අපි හිතමු මේ මනුස්සයා තුළ යක්ෂයෙක් වැහිලා ඉන්නවා නම් එහෙම නැත්නම් ලෙඩක් තියෙනවා නම් ඒ අපි ඉස්සරහම ගිහලා ආත්මිකව ඒ දේට මිනිස්ටර් කරන්න ඕනේ. අනුශාසනා කරන්න ඕනේ. ඒක සමහර විට ඉමෝෂනල් කියන්නේ මේ මානසික පීඩාවකින් යනවා වෙන්න පුළුවන්. අපි මේ මානසික පීඩාවට අපි මේව කරන්න ඕනේ. සමහර විට මේ මිනිස්සු දිහා බලනකොට හරි ලස්සනට hina වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැති මිනිස්සෙක් වෙන්න පුළුවන්. අපිට හම්බෙලා තියෙනවා ඒකලට shopping centers වලින්. ඇවිල්ලා බලනකොට ඒගොල්ලෝ හොඳට hina වෙවි ඉන්නවා. කාර් එකේ හොඳට ආවේ මේ ටිකක් වෙලා කතා කරනකොට ඒගොල්ලන්ගේ ජීවිතය ගැන කියන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න කියන්න පටන් ගන්නවා. ඒ මොකද ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ හදවත විවෘත කරනවා මෙයාට ඔයාගේ ප්‍රශ්න කියන්නේ කියලා. අපි ඒ ආත්මික දේට මිනිස්ටර් කළායින් පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ ගැන කියන්න. මතෙව් 10:7 සිට 8 දක්වා කියනවා නුඹලා යමින් ස්වර්ග රාජ්‍ය ළඟ වී තිබේ කියා දේශනා කරන්න. රෝගීන් සුව කරන්න, මලවෙන් නැගිටවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍ර කරන්න, යක්ෂයන් දුරු කරන්න නුඹලා නොමිලේ ලැබුවය. නොමිලේ දෙන්න. කියන්න එපා මේ වැට මේ හීලිං සර්විස් එකට එන්න ඕන නම් රුපියල් 10,000 දාලා එන්න කියලා. නෑ එහෙම කියන්න එපා. ඒ ආපුවම ඒක දෙවියන් වහන්සේගේ සේවකෙක් නෙමෙයි. නුඹලා නොමිලේ ලැබුවේ නොමිලේ දෙන්න. දැන් අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ දෙවියන් වහන්සේගේ නාමයෙන් ඒ මිනිස්යාගේ අවශ්‍යතාවයට මුහුණ දෙන්න. දැන් අපි මේ දේ කරනකොට බොහොම කැපවීමකින් මේ දේ කරනකොට අපි ඒ ළඟ ප්‍රොමෝෂන් එකට යන්න ලෑස්ති. ඒ ළඟ ප්‍රොමෝෂන් එක ගැන අපි මේ ලබන සතිය වගේ කතා කරමු. අද මේ කතා කරන්නේ මම ගිය සුමානේ කතා කරන කිරිබොන අය ගැන. අපි අද කතා කරන්නේ දෙවියන් වහන්සේගේ මේ කිරිබොන මෙතින් ඇවිල්ලා දැන් අපි යනවා මිනිස්ත්‍රියකට. ඒ යනකොට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ගෝලයන්ව පුහුණු කළ හැටි. දැන් ටිකක් මනසකට දාගන්න මේ අද අපේ පල්ලියේ පාස්ටර් ආපුවම යේසුස් වහන්සේ මම නෙමෙයි යේසුස් වහන්සේ තමයි පල්ලියේ පාස්ටර්. දැන් මම උගාට පෙන්නන්නම් කොහොමද යේසුස් වහන්සේ මිනිස්යන්ට ගෝලයන්ට ඉගෙනපු හැටි කියලා. යා ගෝලයන්ට උගන්වපු හැටි. right? අපි බලමු. දැන් අපි යමු යොහන් 6 අපිට පේනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ යේසුස් වහන්සේ 5000කට කණ්ඩුනා. ඒක කියලා තියෙන්නේ පිරිමි 5000කට කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ භාර්යාව ළමයි ඔක්කොම එකතු වුණාම 10000ක් විතර ඉන්න ඇති. සමහර 15000ක් ඉන්න ඇති. මේ කතන්දරේ කොපමණ වැදගත්ද කිව්වොත් මේකෙන් ඉගෙනගත්තු දේ කොපමණ වැදගත්ද කිව්වොත් ගොස්පල් කියන්නේ සුභාරංචි පොත් 4ෙම මේ කතන්දරේ සටහන් කරලා තියෙනවා. දැන් මේකේ අපිට පේනවා යේසුස් වහන්සේ ගෝලයන්ට පුහුණු කරනවා. බයිබලයේ කිව්වා යේසුස් වහන්සේ ගෝලයන්ට පුහුණු කළේ ਉਹ ක්‍රියා කළා. it was again no all that he began to do and teach. උන්වහන්සේ කරන්නත්
උගන්වන්නත් පටන් ගත්තා. ඒකින්ද එයා මොනවද කළා ඊට පස්සේ එයා ඒගොල්ලන්ට උගන්වනවා. ඉතින් අපි බලමු යේසුස් වහන්සේ කොහොමද මේ 5000කට කන්න දෙන වෙලාවේදී ගෝලයන්ට ඉගෙනුවේ කියලා. නායකයෙක් පාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ප්‍රොෆට් කෙනෙක් වෙන්න පුළුවන්. එයා නිරන්තරයෙන්ම එයාගේ මිනිස්ට්‍රි එක කරන ගමන් අනිත් අය ඒකට පුහුණු කළ යුතුයි. පාස්ටර් කෙනෙක් නම්. දැන් මෙදා උනේ මොනවද? යේසුස් වහන්සේ දේශනා කර ඉන්නවා. ඉන්නකොට උදේ 8ට විතර පටන් ගන්න ඇති දේශනාව. අරගෙන දැන් එකත් පහුවෙලා. යේසුස් වහන්සේගේ අවධානය යොමු කරලා තිබුණේ පණිවිඩයට. ඉතින් යේසුස් වහන්සේ දන්නේ වෙලාව යනවා දන්නේ නැහැ. දැන් 8 ඉඳලා පටන් අරගෙන දවල් 1යි. දැන් ඒ කියන්නේ පැය 5යි. ඕගොල්ලෝ මට අද පැය 2ක් දෙනවනේ මට ඒකෙන් භාගයක් උගන්වන්න පුළුවන්. right? ඉතින් දැන් මේගොල්ලෝ දැන් පල්ලියේ දේශනාව ටිකක් වැඩිපුර යනකොට මිනිස්සු ටිකක් ඔරලෝසුව දිහා බලනවා. මේ අද ගෙදර ගිහිල්ලා කුකුලව කොහොමද යන්නේ කියලා කල්පනා කරනවා. පොඩ්ඩක් ඇඹරෙනවා නේ. ඉතින් මේ වාගේ මේගොල්ලෝ ටිකක් මම කියන්නේ මේ කොඳුරු ගහන්න පටන් ගත්තා. right? අයියෝ මේ දේශනාව අද නම් හරි දිග වැඩි. එතකොට මේ යේසුස් වහන්සේට යාට ගානක් නැහැ. යා දේශනා කරන්න ගියාම මේ අපිට මයික් එක දෙන්නෙත් නැහැ. යා තනියම මයික් එක අරගෙන යා ඔහේ දේශනා කරනවා බාන්න මේ හැබැයි මිනිස්සු විතර හිතුවේ නැහැ. මේ ගෝලියෝ ටික මොකද ගෝලයන්ට පුරුදු වුණා යේසුස් වහන්සේව. කවදාකවත් අපේ දෙවියන් වහන්සේට පුරුදු වෙන්න එපා. දෙවියන් වහන්සේ තුල අපි නිරන්තරයෙන්ම අලුත් දෙයක් දකින්න ඕනේ. ඉතින් මේගොල්ලන්ට යේසුස් වහන්සේ පුරුදු වෙනවා. ඉතින් මේගොල්ලන්ට යේසුස් වහන්සේ ඉදිරියේ වෙවුලන ගතිය නැති වෙලා. යේසාය 6:2 කියනවා උන්වහන්සේගේ වචනේ ඉදිරියේ අපි වෙවුලන්න ඕනේ කියලා. දැන් කියනවා මේ පැය පාක් දේශනා කළා අපි එක්කෙනෙකුට මයික් එක දුන්නේ නැහැ. දැන් බලන්න මිනිස්සුන්ට බඩගින්නේ. එයාට ගානක් නැහැ. ඉතින් සුදු මාර්ක් 6:35 සිට 36 දක්වා කියනවා දවාල බොහෝ ගෙවුණු කල යේසුස් උන්වහන්සේගේ ගෝලය උන්වහන්සේ වෙත ඇවිත් මේ වනහයි මේ ප්‍රීච් කරන කට නවත්තන මේ පණිවිඩයක් තියෙනවා. මේ වනහයි වනාන්තර ස්ථානයක් නේ. දවාල බොහෝ ගෙවී තිබේ. ඔවුන් අවට තිබෙන ජනපද යටහා ගම්වලට ගොස් තමුන්ට යම් දෙයක් කණ්ඩ මිලදී ගැනීමන පිණිස ඔවුන් හැරියමැනීමේ කිව්වේ. මේ වගේ දේශනාව නවත්තලා මේක වනාන්තර ස්ථානයක්. දැන් මේ යේසුස් වහන්සේට මේගොල්ලෝ උපදෙස් දෙනවා. මේ යේසුස් වහන්සේ ඇවිල්ලා තින්නේ වෙන ස්වර්ග රාජ්‍යෙ ඉන්නේ. ඒකින්ද මෙයා දන්නේ නැහැනේ මෙහෙම මොනවද වෙන්නේ කියලා. මෙයාට උපදෙස් දෙනවා. අපි සමහරවිට යෝබ් වගේ යේසුස් වහන්සේට උපදෙස් දෙනවා. අපි යේසුස් වහන්සේ දන්නවා. අපි යේසුස් වහන්සේ එතන වෙච්ච දේට පමණක් නෙවෙයි ඉදිරියටත් වෙන දේවලුත් දන්නවා. අපි යනවා යාට උපදෙස් දෙන්න කියලා. දන්නවා බයිබලයේ කියනවා යෙසායා 40:13 ගෝඩ්ට උපදෙස් දෙන්න යන්න එපයි කියලා. උන්වහන්සේ අද වෙන දේට පමණක් නෙවෙයි ඉදිරියට වෙන දේත් දන්නවා. දැන් මේ සිද්ධියෙන් පස්සේ පේතෘස් මතෙව් 16 යේසුස් වහන්සේට උපදෙස් දෙන්න ගිහිල්ලා හොඳ බැනුමක් ඇහුවා. කිව්වා යක්ෂයා මා පස්සට පළව කියලා කිව්වා. යේසුස් වහන්සේ. මතෙව් 16. right? දැන් අපි ආයෙත් මේ කතන්දරේ දෙමු. ඉතින් සුද්ධ මාර්ක් 6:37 කියනවා නමුත් උන්වහන්සේ උත්තර දුමින් දැන් මේගොල්ලන්ට කණ්ඩත් නැහැ බඩගින්නේ මේගොල්ලෝ කොහොමද යන්නේකට යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් නුඹලා උන්ට කණ්ඩ දෙන්නේ නැහැ කීසෙක. ඒකල බලන්නේ නැති. ඔයා දේශනා කරනවා. ඔයා මයික් එක තියාගෙන ඉන්නවා. අපි ඒගොල්ලන්ට කණ්ඩ දෙන්නේ. එතකොටත් ඒගොල්ලෝ ගිහිල්ලා යේසුස් වහන්සේට උපදෙස් දෙනවා. එවිට ඔහු අප ගොස් මසු නෑ කියන්නේ දෙසියක කියන්නේ දිනාරි දෙසියක රොටි මිලේට ගන්නට උන්ට කන්ට දෙන්නයි උන්වහන්සේගෙන් ඇසුවේ. කොහෙන් ගේන්නද? යොහන් 6 කියනවා තමන් කරන්ට යන්නේ කිමක්දයි කියා තමන් දැනගෙන ඔහු සෝදිසි කරන පිණිස මෙසේ කියේ. යේසුස් වහන්සේ මොනවද කරන්නේ? මේ ගෝලයන්ව පුහුණු කරනවා. බලනවා ගෝලයන්ව සෝදිසි කරන්නයි කිව්වේ ඕගොල්ලෝ යාට කඩ දෙන්න කියලා. දැන් මේ උගන්වනවා ගෝලයන්ට. right? ගෝලයෝ ගියේ කොහොමද? ඇසට පෙනෙන දේ සහ කනට ඇසෙන දේ. ඒගොල්ලෝ ආත්මික විදියට බැලුවේ නැහැ. මේක ආත්මික ලෙසට බැලුවේ නැහැ. ඒගොල්ලෝ බැලුවේ ඇසට පෙනෙන දේ සහ කනට ඇහුණු දෙයි කියලා. තේන ඉතින් ඒකින්ද මේගොල්ලන් බැලුවා මේගොල්ලෝ දැන් ව්‍යාකූල වෙලා ඉන්නේ. මන් දන්නේ මේක නරක වචනයක්ද කියලා. අහලා තියෙනවද අnder දෙමළ කියලා. අන්න ඒ විදිහට මේ මොනවද මේ කතා කරන්නේ? මෙයා මේ මොනවද මේ කතා කරන්නේ කියලා ඒගොල්ලෝ මේ
මේ දන්නේ නැති හිටියා. ඒ අතරතුරේදී අන්ද්‍රෝ කියලා කෙනෙක් හිටියා. ඇන්ඩ්‍රූ. එයා ගිහිල්ලා ඇවිල්ලා කිව්වා යම් කිසි දෙයක්. සුදු යොහන් 6:8-9 දක්වා උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් වූ සීමොන් පේතෘස්ගේ සහෝදර වූ අන්ද්‍රූ උන්වහන්සේට කතා කොට යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක් නැති ළමෙක් මෙහි සිටි. නමුත් මෙපිට දෙනෙකුට ඒවා මොකක්දයි කීවේය. ඒක නිකන් සමහර විට මොන චේතනාවකින් කිව්වද දන්නේ නැහැ. සමහර උපහාසාත්මක හදවතින් කිව්වද දන්නෙත් නැහැ. ඇදහිල්ලෙන් කිව්වද දන්නේ නැහැ. ඇවිල්ලා කියන මේ 10000ක් විතර 12000ක් විතර ඉන්නවා. මේ රොටි පහක් වී මසුන් දෙනෙකු තියෙන ඇද්ද කියලා හරියට. සමච්චාලේ. දැන් බලනකොට මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. යේසුස් වහන්සේ මේගොල්ලන්ට උගන්වනවා. දැන් මේගොල්ලෝ තිබුණේ මොනවද? අයියෝ මේක නම් කරන්න බෑ. අයියෝ මේක නම් කරන්න බෑ. can't do, not possible. ඒ ආකල්පේ මේක කරන්න බෑ කියන ආකල්පේ. මට මොනම දෙයක් දැක්කත් මම කියන්නේ මේක කරන්න බෑ කියලා. යම් කිසි දෙයක් සමහරට උස්සන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. මේක පුළුවන් අපිට උස්සන්න. මේ මගේ ඉස්සරහට කවුරු කිව්වොත් අයියෝ මේක නම් කරන්න බෑ. හැබැයි මේක නම් අමාරු කියපම මට ටිකක් කේන්තිත් යනවා. මම පෙන්නන්නේ නැහැ. මොකද පුළුවන්. දෙවියන් වහන්සේ අපිට කරන්න I can do all things. ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේව ප්‍රශංසා වීම පිණිස උන්වහන්සේ තුල මට කළ නොහැකි දෙයක් නැත. දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේ මටත් කරන්න පුළුවන්. මොකද උන්වහන්සේ මා තුලින් එක කළා. උන්වහන්සේ ප්‍රශංසාව ලබා ගන්නවා. අපි නොකළ යුතු දේ අපිට නොකළ යුතු දේ එකයි තියෙන්නේ. ඒක තමයි දෙවියන් වහන්සේ එපයි කියපු දේ. උන්වහන්සේ යම් කිසි දෙයක් අපිට දුන්නාම මගේ ශක්තියෙන් ඒක බෑ. මම එන්නනේ දෙවියන් යේසුස් වහන්සේ පෙන්නනවා. ඒගොල්ලන්ට උගන්වනවා. ඕගොල්ලෝ ස්වභාවයෙන්ම ආත්මික වෙන්න. ආත්මික වුණාම අනේ බෑ මේ නැහෙන් අනන්න එපා අර ඊජිප්ත් රටෙන් ආපු සෙනග වගේ කියලා. යොහන් 21:25 කියනවා යේසුස් වහන්සේ කළ වෙනත් බොහෝ දේවල්. හැබැයි අපි සියලු දේම කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ ප්‍රශංසාවට. සමහර විට අපි සාක්ෂි දෙනකොට මම බලනවා මේ සාක්ෂි දෙන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නද අපිට පොඩි ප්‍රශංසා කැලලක් ගහගන්නද කියලා. තේරෙනවද? අපි ඒක බොහොම ප්‍රයිසෙන් එන්නුනේ. නමුත් අපි යම් කිසි හාස්කමක් කරපුවම ඒ හාස්කම කරන්නේ දෙවියන් වහන්සේගේ රාජධානියට බලපෑමක් වීම පිණිසයි. සමහර විට ඒ හාස්කම තුලින් සමහර කෙනෙක් ගැලවෙන්න පුළුවන්. මලගියකට ගිහිලා ඒ මර්ජම්නියල් නැගිට්ටොත් ඒ තුලින් ඒ පවුල ගැලවෙන්න පුළුවන්. ඒ සාක්ෂිය දෙවියන් වහන්සේ මට නැවත කා ඉස්සරහට කියන්න කිව්වොත් මිසක් මම ඒක කවදාකවත් කියන්නේ ඒක අමතක කරලා මම ඉදිරියට යනවා. බයිබලයේ කියනවා යේසුස් වහන්සේ කළ වෙනත් බොහෝ දේවල් නැද්දේ. ඒවා එකින් එක ලියන ලද්දේ නම් ලියනු ලැබෙන්නම් පොත් දරන්ටත් ලෝකයක් මදිව. අපි හිතමු යේසුස් වහන්සේ උන්වහන්සේ කරපු හැම ආශ්චර්ය කර්මයකටම සාක්ෂි දෙන්න ගියා නම් යාට කුරුසෙට යන්න වෙලා නැහැ. හැබැයි අපි ලෑස්ති වෙන්න ඕනේ උන්වහන්සේගේ නාමයෙන්. මොනම දේ තිබුණත් යක්ෂ වර්ෂයේ මිනිස්සු කියනොත් අපි මිනිස්සුව ෂෝ කළා. ඒ මිනිස්සු දෙවියන් වහන්සේ කියලා උගන්වලා ඊට පස්සේ ඒ සාක්ෂිය අපි තව කෙනෙකුට කියන්නේ උන්වහන්සේ අපිට ගැන කිව්වොත් පමණයි. තේරෙනවද? ඉතින් ඊටමත්ම අවශ්‍යයි. ඉතලා විලියම් ජෙසීමෝ කිව්වා වගේ පෙන්තකොස්ත බලය ඔබ සියල්ල එකට එකතු කළ විට එය දෙවියන් වහන්සේගේ ප්‍රේමය වැඩිවීමය. එය වැඩි ප්‍රේමයක් ගෙන එන්නේ නැත්නම් සරලවම එය ව්‍යාජයක්. right? ඉතින් තාමත්ම අවශ්‍යයි. දැන් යේසුස් වහන්සේ බැලුවා මේගොල්ලෝ බැලුවේ කොහොමද? මානසික දේතුර. ඉතින් දැන් යේසුස් වහන්සේ දැක්කේ පියාණන් වහන්සේට ගෞරව විදින අවස්ථාවක්. යොහන් 6:12-13 දක්වා. ඕන් තෘප්තියට පැමිණි කල කිසිවක් නැති නොවන පිණිස ඉතිරි වූ කැබලි එකතු කරන්නයි උන්වහන්සේ තමන් ගෝලයට ගිසේක. මෙසේ මනුෂ්‍යයන් කාලා යව රොටි පහෙන් ඉතිරි වූ කැබලි එකතු කොට පැස් 12ක් පුරවා ගත්තේ. යේසුස් වහන්සේ කියනවා කිසිවක් නැති නොවන පිණිස. අපිට ඒ හදවත තියෙන්න ඕනේ. අපි කැම ටිකක් නැති කරන්නෙත් නැහැ. මිනිස්සෙක් නැති කරන්නෙත් නැහැ. දෙවියන් වහන්සේ අපිට ගෝලත්වයේ ගිරී කියලා කාවර දුන්නොත් ඒ මිනිස්යාව අපි වගකීම ගන්නවා අපේම පුත්‍රයෙක් හැටියට.
ඒ මනුස්සයා වර්ධනය වෙන පිණිස කිසිවක් නැති නොවනු පිණිස යොහන් 17:12 දැන් ඒගොල්ලෝ දැක්ක යේසුස් වහන්සේ දේශනා කරනවා. ඒ දැන් ඒගොල්ලෝ ඇස් දෙකෙන් දැක්ක යේසුස් වහන්සේගේ ඒ දේශනාව උන්වහන්සේ හාස්කම් තුලින් ස්ථිර කිරීම පිණිස මේ තරුණ අයමට මම විශේෂයෙන් කරන්නේ හැම කිසිම දෙයකට can't do මේ කරන්න බෑ කියන ඇටිටියුඩ් එක ගන්න එපා. ඒ උත්සාහ කරන්න. යේසුස් වහන්සේගෙන් අහන්න ස්වාමීනි මේක මම ඔබ වහන්සේ මට මේක කරන්න කියලා තියෙනවද? ඒ කරන්න කියලා තියෙනවා නම් ඒක අතාරින්න එපා. ඒක අතාරින්න නැතුව තදින්ම අල්ලන්න ඕනේ. ඒක තරුණ කාලේ ඉඳලාම ඉගෙන ගන්න ඕනේ. යේසුස් වහන්සේ ඒගොල්ලෝ සෝදිසි කළ බැලුවා. ඒගොල්ලන් දැන් මෙතන මොනවද උනේ? යේසුස් වහන්සේ ඒගොල්ලන්ව සෝදිසි කිරීම පිණිස ඒගොල්ලන්ට කිව්වා ඕගොල්ලෝ ඒගොල්ලන්ට කන්න දෙන්න කියලා. ඒගොල්ලන්ට කන්න දෙන්න බැරි වුණා. ඒතර යේසුස් වහන්සේ කිව්වා ඕගොල්ලන්ට බෑනේ. එහෙනම් මම මේක කළා පෙන්නන්නම්. හැබැයි ඊළඟ සැරේ ඕගොල්ලෝ කරන්න ඕනේ. මම අද ඕගොල්ලන්ට කරලා පෙන්නනවා. හැබැයි ඊළඟ සැරේ ඕගොල්ලෝ කරන්න ඕනේ. ලෑස්ති වෙලා ඉන්න ඕනේ. right? දැන් අපි බලමු මොනවද උනේ කියලා. දැන් මේ අමතක කරන්න එපා ඔයගොල්ලන් පල්ලියේ පාස්ටර් යේසුස් වහන්සේ. දැන් කාලයකට පස්සේ අපි තිබු අවුරුද්දකට පමණ පස්සේ තව සිද්ධියක් වුණා. ඒ සිද්ධිය තමයි මේ යක්ෂාව හැයිත්තේ කියන්නේ මේ එපිලෙප්ටික් මීමැස්මරි හැදුන ළමෙක් හිටියා. ඒ ළමයාගේ තාත්තා මේ ගැන කතන්දරයක් තියෙනවා. සුද්ධ මතේ 17 සිට 18 දක්වා කියන්නේ. ඔවුන් සමූහයා ළඟට ආ කල මිනිහෙක් උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දනින් හිඳ ස්වාමිනී මාගේ පුත්‍රයාට කරුණා කළ මැනව. මක්නිසාද ඔහු අපස්මාර රෝගීව බොහෝ වේදනා විඳී. නොඑක් පිට ගින්නෙහිද නොඑක් පිට වතුරෙහිද වැටේ. ඔබ වහන්සේගේ ගෝලයන් ළඟට මම ඔහු ගෙනාවෙමි. ඔහු සුවපත් කරන්නට ඔවුන්ට නොපුළුවන් වී යයි කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව මම නුඹලා සමග කොපමණ කල් සිටින්ද කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද මෙහි මා ළඟට ඔහු ගෙනෙන්නයි කීසේය. යේසුස් වහන්සේ ඔහුට තරවටු කළසේක. එවිට යක්ෂයා ඔහුගෙන් දුරව ගියේය. ඒ පැය පටන් ළමයා සුවපත් විය. දැන් අපි හිතමු දැන් මේ යේසුස් වහන්සේ තමයි පාස්ටර්. දැන් ඕගොල්ලෝ තමයි පල්ලියේ එල්ඩර්ස්ලා වැඩි පිළ. දැන් මේ ගෝලිය 12ට කිව්වේ මේ නිකන් ඉන අයට නෙමෙයි කිව්වේ. යේසුස් වහන්සේ කියන්නේ ගෝලිය 70ට නෙමෙයි කිව්වේ 12ට කිව්වේ. දැන් කවුරු හරි එනවා ඇවිල්ලා මිනිස්සෙක් ඇවිල්ලා පල්ලියට ඇවිල්ලා කියනවා පාස්ටර් මම මේ ඕගොල්ලන්ගේ මේ දැන් ගෝඩ් තමයි යේසුස් වහන්සේ තමයි මේ පාස්ටර් මම මේ යක්ෂ මේ මගේ ළමයා මේ මස් මොරේ ළමින්න ළමයාව ඕගොල්ලන්ගේ මේ එල්ඩර්ස් ළඟාවට ගෙනාවා. ඒගොල්ලන්ට සෝ කරන්න බැරි වුණානේ. අනේ කරුණා කරලා මේ ළමයාව සෝ කරලා දෙන්න කියපම ඒ ළමයා සෝ කරන්න ඉස්සෙල්ලා මුළු සභාවෙම ඉදිරියේ ඒගොල්ලන්ගේ සභාවේ 5000ක් ඉන්නවා සෙනග. ඒ මුළු සභාවෙම ඉදිරියේ ඔය නායකයෝ 12 දෙනාට යේසුස් වහන්සේ කියනවා අහෝ ඇහිදලි නැති හිතුවක්කාර ලීඩර්ස් පරම්පරාව මම නුඹලා සමග කොපමණ කල් සිටින්ද කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද කියලා කිව්වොත් එම මොනවද වෙන්නේ? දැන් ඔයාව මේ ට්‍රේන් කරනවා. යේසුස් වහන්සේ ඔයාගේ පාස්ටර් සෙනග ඉස්සලා අපිට කිව්වේ නෑ අනේ ඕගොල්ලෝ ට්‍රයි එකක් දැම්මනේ ඒක ඇති අපි බලමු කියලා. මම දැන් ඕගොල්ලෝ දැන් මම අවුරුද්දකට ඉස්සලා මම කණ්ඩ දීලා පෙන්නවා. දැන් අද වෙනකම් මොනවද ඔයගොල්ලෝ පොල් ගෑවද? අයියෝ වර්ධනය වුණේ නැත්තේ කියලා අද පාස්ටර් ඕලන්ට කතා කළා නම් ඔයගොල්ලෝ මොනවද කියන්නේ? අපි යන මිනිස්සයා අර කරා බින්දගෙන යනවා වගේ පල්ලියත් කඩාගෙන ඔයගොල්ලෝ යනවා. නෑ යේසුස් වහන්සේගේ ගෝලිය මොනවද කළේ? ඒගොල්ලන් එහෙම කතා කරපුවම ඒගොල්ලෝ වෙන දෙයක් කළේ. බයිබලයේ කියනවා මේ පළවෙනි දවසේ කිව්වා ඕගොල්ලෝ කන්න දෙන්න කිව්වා. බෑ කිව්ව මොනවද කරලා පින්නවා. දෙවෙනි දවසේ ඒගොල්ලන්ව තරවටු කළා. අවුරුද්දකට පස්සේ ඇදහිලි නැති හිතුවක් කර පරම්පරාව කිව්වා. මේක හරියට හමුදා පුහුණුවක්. අපි කැපවෙන්න ඕනේ. අපි සමිතික හමුදාවක් කියලා යටින් ලියන්න එපා ස්වාමීනි මේක මම නිකන් විහිළුවට කිව්වේ කියලා.
මේ ස්වාමිනී ඇයි වැෑ කිව්ව නේද පල්ලිය ඇතුලේ සමිතියට හමුදාවක් ඇත්. දැන් මිලිටරි හමුදාවක සුහුණු කරන්නේ මේකයි. දැන් අද වචනෙන් පස්සේ මට ඕනේ පාස්ටර් ෆිලිප්ට කියන්න. පාස්ටර් ෆිලිප් ඔයාව ට්‍රේන් කළේ කොහොමද ඔයාගේ පාස්ටර්? අද දෙවියන් වහන්සේ ඔයාව තරුණෙක් හැටියට ওই ස්ථානයට ගේන්න හේතුව ඇයි? ඔයා ඒ පුහුණුවට ඔයා යටත් වුණේ හින්දා. අද අපි ක්‍රිස්තියානි කාර්යය හැටියට ලෑස්ති වෙමු. උන්වහන්සේ අපිට විශාල කාර්යයක් උන්වහන්සේ දීලා තිනවා. විශාල රිවෝඩ් එකක්. උන්වහන්සේගේ මනාලිය වීමට උන්වහන්සේ ආරාධනා කළ තිනවා. උන්වහන්සේ සමග රජ කිරීමට ආරාධනා කළ තිනවා. නමුත් අද පුහුණු වෙන ස්ථානය තමයි අද මේ ලෝකේ උන්වහන්සේ අපිට දීලා තියෙන ස්වභාව. ඒ ස්වභාවයේ නායකයට ඉඩ දෙන්න යේසුස් වහන්සේ ගෝලයන්ව පුහුණු කළාවෙන් ඔයගොල්ලන්ව පුහුණු කරන්න. හමුදා පුහුණුවක් ඉතාමත්ම අවශ්‍යයි. බයිබල් පල්ලියට ඇවිල්ලා යම් කිසි මතක තියාගන්න ඕන. අපි යම් කිසි වචනයක් කතා කරනකොට ඒ වචනේ දෙවියන් වහන්සේ අහුම්කම් දීගෙන ඉන්නවා. විශේෂයෙන්ම අපි ඒක නමස්කාරයක් හැටියට යාඥාවක් හෝ නමස්කාරයක් හැටියට අපි යම් කිසි දෙයක් කිව්වොත් ඒ වචනය උන්වහන්සේ අපි දුන්න පොරොන්දුවක් හැටියට බලාගෙන ඒකෙන් අපෙන් ක්‍රියාව අපේක්ෂා කරනවා. අපි කියවොත් සමතිට හමුදාවක් කියලා කියන්න එපා ස්වාමිනී ඒක නැගලා යන සින්දුවක්නේ ඒකයි අපි කිව්වේ කියලා. නෑ ඒක පොරොන්දුවක් ඇදුනේ දෙවියන් වහන්සේ ඉදිරියේ. දෙවෙනි තිමෝති 2:3 කියනවා ක්‍රිස්තුස් 3:4 ක්‍රිස්තුස් වහන්සේගේ යහපත් හේවාවක මෙන් දුක් විඳීමට පංගුකාරයෙක් වෙන්න. හේවකමේ කරන්නව කිසිවෙක් ඔහු හේවකමේ ලියාගත් අය සතුටු කරන පිණිස මේ ජීවිතේ කාරණාවලට පැටලෙන්නේ නැත. රෝම 8:18 කියනවා මක්නිසාද මේ වර්තමාන කාලේ දුක් වනායි අප කෙරේ එළිදරව් කරනු ලබන්නා වූ මහිමයට සමානු කරන ලබන්ට නොවටි සිටීමේ අපි දන්නේ නැහැ දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් සූදානම් කළ තියෙන ස්ථානය. අපි කියනවා උන්වහන්සේ කියනවා දශ වර්ෂයේදී අපි උන්වහන්සේ සමග රජ කරන්න යනවා කියලා. එහෙනම් අපි පුහුණු වෙලා ඉන්න ඕනේ කොහොමද දෙවියන් වහන්සේගේ සැලැස්ම හැටියට නායකයෙක් වෙන්න කියලා. ඒ පුහුණුව අද අපි ලබන්නේ උන්වහන්සේගේ ස්වභාවයෙන්. උන්වහන්සේගේ ස්වභාවයෙන්. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. අද හුඟක් සභාවල ඉන්න පාස්ටර්ලවත් ඒ විදිහට පුහුණු කරලා නැහැ. ඒගොල්ලන්ට පුහුණු කරලා තියෙන්නේ කිරි බෝතලේ අතේ දීලා. බයිබල් කොලෙජ් වල යන්නේ ඒගොල්ලෝ පුහුණු වෙච්ච තැන්වල බයයි ඒගොල්ලෝ දාලා යයි කියලා. නෑ. අපි දෙවියන් වහන්සේ තුල මනමාලිය වෙන්න ඕන නම් උන්වහන්සේ සමග රජ කරන්න ඕන නම් අපි පුහුණු වෙන්න ඕනේ මේ විදිහට අපි අනිත් අය මේ විදිහට පුහුණු කළ යුතුයි. දැන් එදා ගෝලියෝ මොනවද කළේ? කේන්ති ගිහිලා දමලා ගහලා යන්නේ නැතුව ඒගොල්ලෝ මොනවද කළේ? ඒගොල්ලෝ යටහත් වුණා. ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු. දෙවියන් වහන්සේ ඒ සාමාන්‍ය මිනිස්යන්ව පාවිච්චි කළේ. දෙවියන් වහන්සේ බැරි වුණා බෙත්ලෙහෙම් බයිබල් කොලෙජ් එකෙන් ආපු ලොකු පරිසිවරුන්ව ජෙරුසලම් බයිබල් කොලෙජ් ආපු ලොකු පරිසිවරුන්ව දේශ වහන්සේ පාවිච්චි කළේ නැහැ. නමුත් මේ කුඩා මිනිස්සු මසුන් අල්ලන මිනිස්සු සුංගා මායකන කුඩා මිනිස්සුන්ව අල්ලගෙන ඒගොල්ලන්ට යටහත් හිතවතක් තිබුණා. ඒගොල්ලන්ට පුළුවන් වුණා යේසුස් වහන්සේට පුහුණු කරන්න. ඒකින්ද ඒගොල්ලන්ව දෙවියන් වහන්සේ පාවිච්චි කරා මුළු ලෝකෙම හොල්ලන්න. නව ස්වර්ග රාජ්‍යයට ගියාම ඒකේ අත්තිවාරම් 12 නම් තියෙන්නේ ගෝලිය 12 දෙනාගේ නම්. කවුද ඒගොල්ලෝ? යටහත් මිනිස්සු. දැන් මේ විදිහ තරාටුව දුන්නේ මතෙව් 17:14 සිට 18 දක්වා. ඊට පස්සේ මතෙව් 17:19 සිට 21 දක්වා කියනවා එවිට ගෝලියෝ තනිව යේසුස් වහන්සේ ළඟට ඇවිත් පිටිපස්සෙන් ඇවිල්ලා ඔහු දුරු කරන්න අපිට බැරි වුණේ මක් නිසාද ඇසුවේ. දැන් මේ රහස ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ කේන්ති ගිහිල්ලා යේසුස් වහන්සේක සුමාන ටිකක් කතා කළේ නැත්තම්. උන්වහන්සේ කියනසේ නුඹලාගේ ඇදහිල්ල මදිකම නිසා මේකයි උත්තරේ. සබක් නුඹලාට කීමි අපෑටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම් මේ කන්ද කතා කොට මෙතනින් අහක්ව එතනින් යන්නයි කියන්නේ. කිසිවක් නුඹලාට බැරි නොවේ කියන්නේ. දැන් සිංහල බයිබලේ මේකේ වටිනාම දේ එළියට දාලා තියෙනවා. 21 වෙනි පදේ සිංහලේ බයිබලයේ කියන්නේ කිසිවෙක් නුඹලාට බැරි නොවන්නේ කියලා. නෑ. 21 වෙනි පදේ තමයි however this kind does not go out except by the power and prayer and fasting. කෙසේ වෙතත්
යාඥාවෙන් සහ නිර්ආහාරව සිටීමෙන් හැර මෙවැනි දේ පිටතට යන්නේ නැත. ඒ කැල්ල හංගලා තියෙනවා කවුද? තේරෙනවද? ඒක කියනවා නුඹලටත් මේ විදිහේ බලය ඕන නම් නුඹලත් උන්වහන්සේගේ වචනය මෙනෙහි කරන්න ඕනේ, යාඥාවේ සිටින්න ඕනේ, නිර්ආහාර යාඥාවේ සිටින්න ඕනේ. එවිට බලය ලැබෙනවා කියලා ඒගොල්ලෝ අල්ලගත්ත සීක්‍රට් එක. ඒගොල්ලෝ රහස අල්ලගත්තා. කේන්ති ගිහිල්ලා හැරිලා වෙන ස්වභාවයකට ගියා නම් ඒ රහස ලැබෙන්නේ නැහැ. ඒ රහස ලැබෙන්නේ නැහැ. right? මම දැන් බයිබලෙන් පිටත උදාහරණයක් ගේන්නම් හැමදෙම. මම බයිබලෙන් පිටත උදාහරණයක් ගේන්නම්. right? ඔබ දන්නවද මම ඉස්සෙල්ලා පෙන්නුවා විලියම් ජේ සීමෝ කියන මිනිහයා. දෙවියන් වහන්සේ තාරාතිරම් බලන්නේ. දොස්තරලා පාවිච්චි කරලා තියෙනවා, හිඟන්නව පාවිච්චි කරලා තියෙනවා, වහල්ලන්ව පාවිච්චි කරලා තියෙනවා. වහල්ලන්ට වැඩි පල්ලෙහාට යන්න පුළුවන්ද? ඒ මිනිහයාගේ නම විලියම් ජේ සීමෝ. විලියම් ජේ සීමෝ අපම ඉස්සෙල්ලා අපි පෙන්නුවා පින්තූරේ අසුස ස්ට්‍රීට් රිවයිවල් එකේ ගෙනාවේ එයයි. එයා තමයි අද පිළිගෙන තියෙන්නේ පෙන්තකොස්ත සහ කැරිස්මැටික් ස්වභාවය පිළිගෙන තියෙන්නේ. එයා තමයි පෙන්තකොස්ත මූවමන්ට් එකේ පුරෝගාමියා. අද එයා පටන් ගත්ත දැන් හිටියේ 1900 කාලේ මුල් කාලේදී හිටියේ. එයාගෙන් පටන් ගත්තු ඒ සංවිධානයේ මූවමන්ට් එක අද ඉන්නවා 650 මිලියන 650ක් පමණ ඉන්නවා අද පෙන්ටිකොස්ට් සහ කැරිස්මැටික් ක්‍රිස්ටියන්ස්ලා. charismatic Christiansලා ඉන්නවා රෝමන කතෝලික සභාවේ. charismatic Christiansලා ඉන්නවා පිබිදීම කියලා තියෙනවා මෙතඩිස්ට් සභාවේ, ඇන්ග්ලිකන් සභාවේ. හැම සභාවටම ඒ සුද්ධාත්ම වහන්සේගේ බලෙන් ක්‍රියා කරන සහ පෙන්ටිකොස්ට් සභාවට ආවේ කොහෙන්ද? මේ විලියම් ජේ සීමෝ කියන මිනිසයා තුලින්. එයා ආපුවම 1896 ඉපදුනේ. 1896 ඉපදුනේ. එයා අවුරුදු 26 දී ඒගොල්ලන්ගේ අවුරුදු 26 දී වහල්ලු හැටි හිටියේ. වහල්කම කියන එක ටිකක් මට වෙලා නැහැ කියලා පෙන්වන්න. ඒගොල්ලෝ ආපුවම නිකන් මේ ගවයන් වගේ සැලකුවේ. ඒගොල්ලන්ගේ මුළු ගෙදරම තිබුණ වස්තුව මේකයි. පරණ බෙඩ් ෂීට් එකක් තිබුණා. පරණ මැට්‍රස් එකක් තිබුණා. පරණ පුටුවක් තිබුණා. ඒ තුනේම වටිනාකම ඩොලර් 755යි. 1905 දී. මේ 1996 early මේ යාගේ වයස අවුරුදු 26 දී ඒගොල්ලන්ගේ ගෙදර තිබුණ වත්කම එච්චරයි. එච්චර දුප්පත්. එක හැප්පෙන්නේ 1905 යාට ඇහුණා පෙන්තකොස්ත පණිවිඩය. පෙන්තකොස්ත පණිවිඩය ඇහුණා. යා ඉගෙන ගත්තේ බයිබල් කොලෙජ් එකේ එළියේ මේ පුටු මේ එළියේ පඩියේ ඉඳගෙන පඩියේ දොරෙනුත් එළියේ පඩියේ. මොකද කලුමිනිචෙක් ඉඳ යාට බයිබල් කොලෙජ් එක ඇතුළට යන්න දෙන්නේ නැහැ. කලුමිනිෂන්ට යන්න දුන්නේ නැහැ. මෙයා එළියේ ඉඳගෙන මට සල්ලිත් නැහැ. හැබැයි මෙයා ඒ ප්‍රින්සිපල් එකේ යාළු වුණා. ඒකින්ද ප්‍රින්සිපල් මෙයාට එළියේ ඉඳගෙන ජනේලෙන් අහගන්න දුන්නා මේ පණිවිඩේ. මෙයා ඉගෙනගෙන ඊට පස්සේ මෙයා සභාව පටන් ගත්තම එයාට විරුද්ධව සෙනග ආවා. ඒ විතරක් නෙමෙයි, එයා පෙන්තකොස්ත පණිවිඩය ඉගෙනගෙන පෙන්තකොස්ත පණිවිඩය ගැන දෙවියන් වහන්සේ ගැන දේශනා කරන්න පටන් ගත්තා. හැබැයි එයා තාමත් අන්‍ය භාෂාවෙන් කතා කළේ නැහැ. එයා තාමත් අන්‍ය භාෂාව එයාට ඇවිල්ලා නැහැ. ඒත් එයා ලැජ්ජ නැතුව, කිසිම ලැජ්ජ නැතුව අන්‍ය භාෂාවෙන් කතා කළා. සමහර සභාවලට ගිහලා අපි අන්‍ය භාෂාව කියපම මේගොල්ලෝ අන්‍ය භාෂාව කතා කරන්නේ නැත්නම් අපිට විරුද්ධ වෙනවා. නමුත් මේ මිනිස්සයා කිව්වා මට තාමත් කතා කරන්න බෑ. නමුත් මම සත්‍ය ප්‍රකාශ කරනවා කියලා. ඊටාත්ම ධෛර්යමත් නිහතමානී පුද්ගලෙක්, කැඩුනා වූ පුද්ගලෙක් තමයි විලියම් ජේ සීමෝ. දෙවියන් වහන්සේ කිව්වා මට පුළුවන් මේ වාචනේ පාවිච්චි කරන්න කියලා. right? පාවිච්චි කරන්න කියලා. අපිට වෙලා තියෙන්නේ මේකයි. අපි කියනවා සරි කිව්වට අපිට වෙලා තියෙන්නේ මේකයි. හුඟක් අයට වෙලා තියෙන්නේ මේකයි. අපි යේසුස් වහන්සේ ගාවට අපි කියනවා ස්වාමීන් අපිට ආශිර්වාද කරන්න. ආශිර්වාද කරන්න. මම ආවේ ඔබ වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න. අපි කැඩෙන්න කැමති නැහැ. අපි කැඩෙනකොට අපි බයිනවා එළියට පයින්න. එළියට පැන්නව අර වතුරෙන් එළියට පැන්න මාළුවා වගේ අකාලේ මැරෙලා යනවා.
සුද්ධෝ මතේ 14 කියනවා මේ අර මසුන් පහ ඒ රොටි දුන්නම උන්වහන්සේ යම් කිසි දෙයක් කළා. රොටි පහක මසුන් දෙන්නෙක් පමණයි. ඒ උන්වහන්සේ කියුවේ. එවිට ඒවා මෙහි මා වෙතට ගෙරෙන්නේ උන්වහන්සේ කියේ. උන්වහන්සේ සමහර තනකොළ පිට ඉඳගන්න අන්නකොට රොටි පහත් මසුන් දෙදෙනා ත්‍රාගෙන ස්වර්ග දිස බලා ආශිර්වාද කොට රොටි කඩා දෙවියන් වහන්සේ විතර ආපුවම දෙවියන් වහන්සේ අපව අතට ගන්නවා. අරගෙන පළවෙනි දේ තමයි උන්වහන්සේ අපිට ආශිර්වාද කරනවා. ආශිර්වාද කළා කියනවා මට ඔයාව පාවිච්චි කරන්න ඕන නම් දෙන 10,000කට ගැලවීමට ගේන්න. ඔයාගේ ජීවිතේ මට පාවිච්චි කරන්න ඕන නම් බොහෝ සෙනඟට දෙවියන් වහන්සේ කියන කියන්නේ ඔයා කැඩෙන්න ඕනේ. ඒ රොටි කැඩෙනකන් වර්ධනය වුණේ නැහැ. ඒ රොටි කිව්වද එහෙම අනේ මට ආශිර්වාද කරන්න. හැබැයි මාව ආශිර්වාදයෙන් නවත්තන්න කියලා. එහෙනම් අපිව දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න බෑ. රොටි පායි මසුන් දෙන්නගෙන් 10,000කට කන්න දෙන්න බෑ. ස්වර්ග දිශ බලා ආශිර්වාද කොට අපි කියන ස්වාමීන් එතනින් නවත්තන්න කියලා. නෝ ඒක රොටි කඩා ගෝලයන්ට දුන්සේක. දෝලන්ට තුන්සේක දයන්සට පෙන්වා ස්වර්ග දිස බලා ආශිර්වාද කළ රොටි කඩා. ඒ ස්නේ මේ වහල්ලා කැඩුනා. තවත් මිනිස්සු යා පාගන්න හැදුවා. නමුත් එයා රැස් වෙන ස්ථානෙට දෙවියන් වහන්සේ මතු වුණා. God showed up at every meeting, at all his meeting God showed up. දෙවියන් වහන්සේ එයා රැස් වෙන ස්ථානෙට දෙවියන් වහන්සේට පටන් ගත්තා. අන්තිමට එයා පොඩි ගවලෙනක පටන් ගත්ත දේශනා බලන්න. ඉස්සෙල්ලා එයා සුද්ධ දැක්කම එයා පාරෙන් අනිත් පැත්තට යන්න ඕනේ. එයා ඔළුව පාත් කරගෙන යන්න ඕනේ. දැන් එයාව හොයාගෙන මේ අසුසා ස්ට්‍රීට් තියෙන ලොස් ඇන්ජලිස් වල ඇමරිකාවේ එයා ගැන ආරංචි වෙලා සෙනඟ මිනිස්සු ලෙඩ සුව කරනවා විශාල මිනිස්ට්‍රි එක ආරංචි වෙලා එංගලන්තෙනුයි යුරෝපොලිනුයි මේ සුද්ධ සෙනඟ ගොඩාක් ආවා. ඇවිල්ලා එයා ඉදිරියේ එයා පාරෙන් යනවා මිනිස්සුන්ට එයා මිනිස්සුන්ට අත තියලා යාග්ඩ කරපොම ඔය හේර් ස්ටයිල් ඔක්කොම දාගෙන ඇවිල්ලා ඒගොල්ලෝ බිම වැටෙන යාගේ පාමුල උතුල දෙවියන් වහන්සේ පාවිච්චි කරා. මේ කිව්වල බලන්න ඕගොල්ලෝ මේ අසුසා ස්ට්‍රීට් විලියම් ජෙසිමෝ ගැන දවසට මීටින්ග්ස් 3ක් තිබුණා අඩු ගානේ. ඒ 3ට යාගේ අර ෂෙඩ් එක ඇතුලේ 300ක් විතර දාන්න පුළුවන්. මිනිස්සු දාඩිය දාගෙන පිට දාස් ගණන් ඉන්නවා. දවසට 3 සැරයක් දේශනා කළා. ඒ විතරක් නෙමෙයි සෙනඟ මේ සුද්ධාත්මයන්ගෙන් බෞතිස්ම වෙලා පළවෙනි වතාවට මිෂනාරි ගොල්ලෝ ගියා සුද්ධාත්මයන් වහන්සේගෙන් බෞතිස්ම ලැබුවා. දෙවියන් වහන්සේ පාවිච්චි කරපු සුළු මිනිසෙක්. අපිට බිලි ග්‍රෑම් ගැන කතා කරන්න පුළුවන්. බිලි ග්‍රෑම් අපම ගෝවිපල් නිවසක හැදුන කුඩා ළමෙක්. එයාත් කිව්වා ස්වාමිනී මම වහන්සේට කැප වෙනවා. මාව පාවිච්චි කළ වෙනවා කියලා. කෝටි ගණන් සෙනඟ යාගේ දේශනා අහලා තිනවා. මිලියන් ගණන් සෙනඟ යා තුලින් ගැලවීම ලැබලා තිනවා. ඒකින්ද අපි කැමතිද යේසුස් වහන්සේ අපේ පාස්ටර් වෙනවා නම් අපි කැමතිද මිලිටරි එකේ ලොක්ෙක් වගේ අපිව හරිගස්සනවා නම් අපි හරිගස්සන්න ඉඩ දුන්නොත් අපි උන්වහන්සේගේ මනාලි වඩපත් වෙන්න පුළුවන්. අපි හරිගන්න ඉඩ දුන්නොත් අපි උන්වහන්සේගේ නාමයෙන් විශාල සේවයක් කරන්න පටන් ගන්න පුළුවන්. උන්වහන්සේ සමග රාජ්‍ය කරන්න පුළුවන්. බයිබලයේ කියනවා අන්තිම පාඩම මේකෙන් ඉගෙන ගන්න පුළුවන් මොනවද? දෙවෙනි කොරින්තේ 5:17 සම්පූර්ණ කැපවීම. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔලුත් මැවිල්ලක්. පරණ දේ පහ වී මෙන්න සියල්ල අලුත් වී තිබේ. සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරනකොට තමන් වහන්සේ අප සමග කිරීමේ සේවයක් අපිට දුන්නා. මේ දේවෙන් කරන්නේ මොනවද? උන්වහන්සේ අපිට දීලා තියෙනවා සමගි කිරීමේ සේවයක්. අපි ගැලවීම ලැබුවෙන් පස්සේ අපි හැම එක්කිනාටම උන්වහන්සේ කියනවා කැඳවනවා. මම ඔයාට ඕනේ කැඳ සමග කිරීමේ සේවයක් දෙන්න කියලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ සැලැස්ම මොකද්ද? අපි දෙවියන් උප්පත්ති පොතේ පාපයෙන් අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වුණාම අද දෙවියන් වහන්සේ අපිව දෙවියන් වහන්සේ තුරට සමගි කරනවා. කළා ඒ සඳහා සේවයක් අපිට දීලා තියෙනවා.
මට වෙලා නැහැ කියන්නේ උපත්තිපතේ 11 12 වෙච්ච සිද්ධිය ගැන. නමුත් ඒ සඳහා මුළු ලෝකෙම දෙවියන් වහන්සේට විරුද්ධ වැඩ කරන වෙලාවේදී උන්වහන්සේට ලැබුණා ආබ්‍රහම් කියලා මිනිසෙක්ව. ඒ ආබ්‍රහම් කියන මිනිසයා තුලින් තමයි දාවිද ආවේ. ආබ්‍රහම් කියන මිනිසයා තුලින් තමයි යේසුස් වහන්සේ ආවේ. ඒ ආබ්‍රහම්ගේ බීජය තමයි අද අපි. ක්‍රිස්තුස් වහන්සේ තුල අද ආබ්‍රහම්ගේ බීජය අපි. උන්වහන්සේ කියනවා ඒ ආබ්‍රහම් දෙවියන් වහන්සේ ආබ්‍රහම් වගේ කීකරු අය හැම කෙනාම පාවිච්චි කරනවා කියලා. ඒ ආබ්‍රහම් කියන්නේ කවුද? යේසුස් දෙවියන් වහන්සේ යාට මොනවාරි කියපම යා සියලු බාධක මැද්දේ කීකරු වුණ මිනිසෙක්. සියලු බාධක මැද්දේ කීකරු වුණ මිනිසෙක්. අපිට කල නොහැකි දේ අපි තුලින් දෙවියන් වහන්සේ කරන්න අපිට ආසාවෙන් ඉන්නවා. අපිට හුඟක් මේ ගැන උදාහරණ දෙන්න පුළුවන්. මේ විදිහේ සුළු මිනිස්සු ඒගොල්ලන්ගේ ජීවිත කාලයේදී බලවත් බලපෑමක් කළා. අද ඒගොල්ලන්ගේ කලාපු සේවය අද ලෝකේ දෝංකාරයක් බවට පත් වෙලා තියෙනවා. අදත් දෙවියන් වහන්සේ තුළට සෙනගෙනවා ඒගොල්ලෝ කරපු දේ තුලින්. අපි පුරුදු වෙමු දෙවියන් වහන්සේගේ වචනෙට සවන් දෙන්න. දෙවියන් වහන්සේගේ වචනෙට අපි සවන් දිය යුතුයි නිරන්තරයෙන්ම. අපි ඒ සවන් දීලා උන්වහන්සේ ඒ කීපු දෙයට කීකරු වෙනකොට කීකරු වෙන්න අපිට උන්වහන්සේගේ හඬ ඇසීම අපිට එන්න අපේ තියුණු වෙනවා උන්වහන්සේ ඇසීමේ බලය ගැන. ඊට පස්සේ යම් කිසි දෙයක් ආපුවම අපි හිතන්නේ මේක නම් මේ දෙවියන් වහන්සේ වෙන්න බෑ කියලා. අද සමහරව කියනවා මට දෙවියන් වහන්සේ කිව්වා මේ සභාවට යන්න කියලා. ගිහිල්ලා මාස 5කට පස්සේ කියනවා දෙවියන් වහන්සේ මට කිව්වා මේ සභාවෙන් අද ගිහිල්ලා වෙන සභාවකට යන්න කියලා. එහෙම නැත්නම් අපි කියන දෙවියන් වහන්සේ මට කිව්වා මේ දේ කරන්න කියලා. මාස 5කට විතර පස්සේ එතන ටිකක් ඒ දේ කරනකොට ටිකක් පාඩුවක් දැනෙනවනේ. දෙවියන් වහන්සේ මට කිව්වා මේ දේ කරන්න කියලා. දෙවියන් වහන්සේ ඒ විදිහට කතා කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අන්තිමේ සිට ප්‍රථමයේ කව දෙවියන් වහන්සේ. අපි දෙවියන් වහන්සේගේ හඬට අහුම්කම් දෙන්න ඕනේ. ඒ හැඬුට අහුම්කම් දුන්නම උන්වහන්සේ යම් කිසි වෙනසක් කියන අපේ ජීවිතේ. යම් කිසි වෙනසක් ජීවිතේ කියනවා. මේ ආබ්‍රහම්ගේ ජීවිතේ උන්වහන්සේ දැකපු විදිය ආබ්‍රහම්ගේ නම ආපම ආබ්‍රහම් කියන්නේ උත්කෘෂ්ඨ එහෙම නැත්නම් උසස් පියා. ආබ්‍රහම් ඒ ආබ්‍රහම් යාගේ පරණ නම උසස් පියා. දෙවියන් වහන්සේ යාගේ නම වෙනස් කළා. මොකද අලුත් කාර්යයක් දුන්නා. ඒ වගේ අපි අන්තිම කාලයේදී දෙවියන් වහන්සේ ඒ විතර මංසන්දියක් ආබ්‍රහම්ගේ ජීවිතේ අද අපි මන්සන්දියකට ඇවිල්ලා තියෙනවා. යේසුස් වහන්සේගේ නැවත ඊමේ මන්සන්දියට අපි දෙවියන් වහන්සේ තුල වෙනස් වුණාම අපේ නම අපිට දුන්න කාර්ය උන්වහන්සේ වෙනස් කරන්න යනවා. උපත්තිපතේ 17:4 සිට 15 දක්වා කියනවා බලව මාගේ ගිවිසුම නුඹ සමග දෙවියන් වහන්සේ අප සමග ගිවිසුම් ඇති කරගන්න දෙනවා. නුඹ බොහෝ ජාතින්ගේ පියාවන්නේ දෙවියන් වහන්සේ කියන සුද්ධාත්මයෙන් ලැබෙන විට නුඹලා මුළු ලෝකෙම දෙවියන් වහන්සේගේ වචනේ කියනවා කියලා. බලව මාගේ ගිවිසුම නුඹ සමග නුඹ බොහෝ ජාතින්ගේ පියාවන්නේ නුඹේ නාමය තවත් ආබ්‍රහමේ කිනු ලබන්නේ නුඹේ නාමය ආබ්‍රහම් වන්නේ ආබ්‍රහම් වෙනුවට Abraham. English, you know, how do you say that? Avram. Avram වෙනුවට අබ්‍රහම් කියලා කියනවා. ඒකයි හීබ්‍රු වචනේ, right? මක්නිසාද මම නුඹ බොහෝ ජාතියෙක් පියාන් කළෙමි. අපි දෙවියන් වහන්සේට කීකරුව හැසිරෙනකොට නොන්ද කතා කරලා කියයි යොහන් වැගේ නම සුනිල් මම වැගේ ඉතින් නම වෙනස් කරන්න යනවා. මම වැයට දීලා තියෙන කාර්ය වෙනස් කරන්න යනවා. මම වැව මුළු ජාතින් අතරේ පාවිච්චි කරන්න යනවා. යම් කිසි වෙනසක් ගේන්න යනවා කියලා. ජෝෂුවා මම ගියසමාන කිව්වා ජෝෂුවාගේ නම ඒබ්‍රහම් හොෂියාගෙන් ජෝෂුවා කියලා වෙනස් කළා කියලා අලුත් කාර්යයක් දෙන විදියට. අපි ජීවත් වෙන්නේ විශාලම අන්තිමම තීරණාත්මක කාලේ crucial time. උන්වහන්සේගේ කතන්දරේ අන්තිම කාලේ අපි ජීවත් වෙන්නේ. අපි දෙවියන් වහන්සේ උත්සාහ කරන ප්‍රධාන පරමාදර්ශී මාරුවක් ගේන්න. පරමාදර්ශී මාරුවක් පැරඩයිම් shift එකක් ගේන්න අපේ ජීවිතේ. අවසාන
සදාකාලික සැලැස්ම වෙනුවෙන් අපි ලෑස්ති දෙයකට. එතකොට පුළුවන් උන්වහන්සේ සමග අපිට රජ කරන්න. එතකොට පුළුවන් අපි කියන අපි යේසුන්ට අපිට ඔපිය ඔක්කොම ලොසෝ ගන්නවා කියලා. කොහෙද බයිබලයේ එහෙම කියලා තියෙන්නේ? නෑ. උන්වහන්සේ එන්නේ මනාලියකට. පොඩි බබෙකුට නෙමෙයි. අපි දෙවියන් වහන්සේ මේ මුළු ඉතිහාසයෙන්ම මෙවැනි කාලයකට අපි මේ ලෝකෙට ගෙනල්ලා තියෙනවා. මම කීකරු ගැන ගැන පොඩි පණිවිඩයක් කියලා අපි එතනින් ඉවර කරමු. මොකද මගේ වෙලාව ඉවරයි දැන්. උප්පත්ති පොතේ 22 1 සිට 2 දක්වා කියනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව දුන්න අන්තිම විභාග මේක. විභාග වලට බය වෙන්න එපා. විභාග ආපම ටීචර්ලා අපිට විභාග දෙන්න අපි ගැන ඊර්ෂ්‍යා හින්දා නෙමෙයි. අපි උසස් කිරීම අපි නිසා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්න අන්තිම විභාගය උප්පත්ති පොතේ 22 1 සිට 2. මේ කාණ්ඩෙන් පස්සේ දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා උට කතා කළේ. පරීක්ෂා කරමින් කියන්නේ ටෙස්ට් කරමින්. ඕද මම යයි උන්වහන්සේ ඔබේ නුඹේ පුත්‍රෝ නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රෝ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්ද පිට දවන පූජාවක් උපකරණයක් කීසේක. ඒගොල්ලෝ දවස් 3ක් කිය පුතාව පූජා කරන්න කිව්වා. දෙවියන් වහන්සේ ගැන සම්පූර්ණ විශ්වාසය තියෙනවා. අපි එන්න ඕනේ ස්ථානයකට දෙවියන් වහන්සේ ගැන සම්පූර්ණ විශ්වාසය තියෙනවා. දවස් 3ක් මේගොල්ලෝ ඇවිදගෙන ගියා. තාත්තයි පුතයි වැඩි කතා කරේ නෑ. අන්තිමටම කන්ද ගාවට ආපම පුතාට දැනගත්ත මොනවහරි මෙතන වැරද්දක් තියෙනවා. ඊසාක් උපතිපති 22 7 සිට 8 දක්වා ඊසාක් තමගේ පුත්‍රෝ තමගේ පියෝ ආබ්‍රහම්ට කතා කොට මාගේ පියාණෙනි කීය. ඔහුද මාගේ පුත්‍රය මම මෙහියි කීය. ඔහු බැලුව මැනව ගින්දරත් දරත් තිබේ. එහි දවන පූජාවට බැටළු පැටිවා කොයිදයි කීවේ. ආබ්‍රහම්ද මාගේ පුත්‍රය දෙවියන් වහන්සේ දවන පූජාවක් පිණිස බැටළුවා සපයා ගන්නවා ඇතැයි කීයේ. මෙතන ඉංග්‍රීසියෙන් කියනවා lamb. යේසුස් වහන්සේ කියන්නේ lamb of God. උන්වහන්සේගේ බැටළුවා කියලා. නමුත් මේ ඒගොල්ලන්ට අන්තිමට හම්බුනේ ram වැඩිහිටියෙක් කෙනෙක් හම්බුනේ. වැඩිහිටියෙක් කෙනෙක් හම්බුනේ. දෙවියන් වහන්සේ අද මේ ආබ්‍රහම් අනාගත වාක්‍යයක් කිව්වේ උන්වහන්සේගේ බැටළු පැටවානන් පූජාවට දෙනවා කියලා. නමුත් දැන් උඩට ගියාම තාත්තා පුතා දැනගත්තා මෙතන එන්න බැටළු පැටුවෙක් නෑ. මම තමයි පූජාව කියලා. මම තමයි පූජාව කියලා පුතා දැනගත්තා. පුතා දැනගෙන ආබ්‍රහම් ඒ නිවසේ එපමණ ශක්තිවන්ත ලෙස දරුවව උගන්වලා තියෙනවා. ත්‍විතීය කතාව පොතේ 6 කියනවා අපේ දරුවන්ට අපි දෙවියන් වහන්සේගේ වචනේ උගන්වන්න ඕනේ. අපේ නිවසේ අපි දෙවියන් වහන්සේ ඉස්සලා ලෝකේ ගෙනියන්න ඉස්සලා අපේ නිවසේ අපි දාන්න ඕනේ ඕල්ටර් එකක්. අල්තාරයක්. අපේ පවුල සමග. ඒ අල්තාරය අපි ළමයින්ව පුහුණු කරන්න ඕනේ මේ විදිහට දෙවියන් වහන්සේගේ වචනේට. අපි දන්නවා කතන්දරේ උඩට ගියා දර ඔක්කොම දාලා පුතාට කිව්වා පුතේ ඔයා තමයි පූජාව. right මෙසේ ඔහු 22 9 සිට 12 මෙසේ ඔහු දෙදෙනා එක්ව ගොස් දෙවියන් වහන්සේ ඔහු පැමිණියේ. එවිට ආබ්‍රහම් මේ පූජාසනය ගොඩනගා දර පිළිවෙලින් තබා තම පුත්‍ර ඊසාක් බැඳ. පුත්‍ර ඊසාක්ට සමහරු කියන අවුරුදු 30ක් විතර ඇති කියලා. සමහරු කියන අවුරුදු 17යි කියලා. මොකද එයා තමයි යාගේ දර අරගෙන ගියේ. යේසුස් වහන්සේගේ කුරුසිය අරගෙන ගියේ යේසුස් වහන්සේ. ඒ වගේ ඊසාක් තමයි එයාගේ දර අරගෙන උඩට ගියේ. එතන ගිහිල්ලා පූජාසනයට තැබුවේ. එයාගේ පුතාට කිව්වා යේසුස් වහන්සේ පියාණන් වහන්සේ කිව්වා පුත්‍රයාට කුරුසියට යන්න කියලා. ඒ වගේ අද ආබ්‍රහම් ඊසාක්ට කිව්වා මෙන්න ඔයා තමයි පූජාව. මට බෑ ඔයා උස්සන්න. මම දැන් අවුරුදු 100 ගාණක් වෙනවා. ඔයා අවුරුදු 30ක කොල්ලෙක්. ඔයා නගින්න මේකට මම ඔයා බඳින්නම් කියලා. තවද ආබ්‍රහම් තමාගේ අත දිගුකට තම පුත්‍රයා මාන්න පිට කියගත්තා. ඔයාට පුළුවන් ද දෙවියන් වහන්සේව මේ ස්ථානයට විශ්වාස කරන්න. අන්තිම කාලේ සේවකයෙක්ට එවිට ස්වාමීන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ඔහු අනගසා ආබ්‍රහම් ඉස්සලම කිව්වේ එක ආබ්‍රහම් දෙවෙනි සැරේ කියනවා ආබ්‍රහම් දෙවියන් වහන්සේ යම් කිසි දෙසරක් කියනවා නම් ඒ කියන්නේ නිසා උන්වහන්සේ ඊටාම ප්‍රසන්නව සිටිනවා කියේ. දේවදූතයා නුඹ අත
තරුණයා පිට නොතොයමෙන ඔබට කිසිය මක්ෂ නුඹේ පුත්‍රය එකම පුත්‍රය මාගේ නොවක්ව බැවින් නුඹ දෙවියන් වහන්සේ බය වෙන බව දැනගන්න කීවේ. දේව බය ගැන කීවේ. වෙනවා මේක මේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අපිට පාවිච්චි කරන්න ඕන නම් යේසුස් වහන්සේ නම් ඔයාගේ පාස්ටර් මේ විදිහට තමයි ආව ට්‍රේන් කරන්නේ. මට මතකයි එක සැරයක් මම සභාවක හිටියා. ඒ සභාවේ සෙනඟ නැගිටලා සාක්ෂි දෙනවා ඔයලා කියලා ඊට පස්සේ මම තමයි එදා වචනේ ගත්තේ. වචනේ අරගෙන ඉවරලා මං ඇහුවා ඕගොල්ලෝ කී දෙනෙක් දෙවියන් වහන්සේ ඇවිල්ලා කිව්වොත් මම ඕගොල්ලෝ කියන දෙවියන් වහන්සේ කියන ඕනම දෙයක් කරනවාද කියලා. දෙවියන් වහන්සේ ඔයා මට ඕනම දෙයක් කරන්න කියන්නේ මම කරනවාද කියලා. කවුරුත් අතේස්සේ නෑ. දෙන්නයි අතේස්සේ. පාස්ටර්ලත් බැරි වුණා ඒකට අත උස්සන්න. පාස්ටර්ලත් බැරි වුණා අත උස්සන්න. ඒ මොකද අපි කියනවා දෙවියන් වහන්සේ ඔයා ඇවිල්ලා මට ආශිර්වාද කරන්න. මම වෙන කෙනෙකුට කරනවා. හැබැයි ඒ කරන දේ මම තමයි බවුන්ඩරි එක දාන්නේ. මම තමයි සීමාව දාන්නේ. එහෙම කරනවා නම් මට බෑ දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ මනාලිය වෙන්න. දෙවියන් ඒ විතරක් නෙමෙයි ආබ්‍රහම් දෙවියන් වහන්සේට හඬ අසාගෙන හිටියා. ඒගොල්ලෝගේ ගමනට තප්පර 250,200ක් ගියා. දවස් 3ක් කියන්නේ තප්පර 250,200ක්. මේ තප්පර 250,200ෙම මෝසෙස් දෙවියන් ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ හඬට අහගෙන හිටියා. මේම පිය උස්සලා ඒ තප්පරේදී එයාට දෙවියන් වහන්සේගේ හඬ මිස් වුණා නම් එයා පුතාව මරනවා. ඒ වගේ දෙවියන් වහන්සේ කියනවා අද අපි පුහුණුවකට එන්න කියලා උන්වහන්සේගේ වචනය අසන්න ඒ විදිහට ඊට පස්සේ ඒ තුලට ක්‍රියා කීකරුකමට එන්න. දෙවියන් වහන්සේ කීකරුකමට එන්න. අපි ලබන සුමානේ බලමු. අද දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? අන්තිම පරම්පරාව හැටියට දෙවියන් වහන්සේ අපි මොනවද කියන්නේ? දෙවියන් වහන්සේගේ ඊම ළඟයි. උන්වහන්සේ ඔසවා ගැනීම ළඟයි. උන්වහන්සේ එන්නේ උන්වහන්සේගේ මනාලිය සොයාගෙන. කිරි බොන දරුවෙක් නෙමෙයි උන්වහන්සේගේ මනාලිය සොයාගෙන. මට තව උදාහරණයක් තියෙනවා. මට උදාහරණයට වෙලා නැහැ. මම ඉන්සුමාන එක කියන්නම්. මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ අපිට එවැනි කීකරුකමට පියාණන් වහන්සේව එවැනි විදියකට විශ්වාස කිරීමේ ඇදහිල්ලක් තුළට ඇදහිල්ල කියන දේ අපින් දිනෙන් දින වර්ධනය වෙන දෙයක්. ඒක එක දවසින් එන දෙයක් නෙමෙයි. ලූක් 17:5 කියනවා ගෝලයා ඇවිල්ලා යේසුස් වහන්සේට කියනවා අපේ ඇදහිල්ල වැඩි කර මැනවයි කියලා. ඇදහිල්ල අපි වැඩි වෙනවා අපේ අත්දැකීම් තුලින්. ඇදහිල්ලේ ක්‍රියා තුලින්. ආත්මික දේ අපේ ජීවිතය තුලින් වෙන්න අපේ ඇදහිල්ල වැඩි වෙනවා. අපි ගැලවීමට ආපු පළවෙනි දවසේ අපි ආවේ ඇදහිල්ල තුලින්. එපිසෝඩ් 2:8 කියනවා අපි ඇදහිල්ලෙන් තමයි ගැලවීමට ආවේ කියලා. ඒ ඇදහිල්ල ගැලවීමට ආපු ඇදහිල්ල ඒ ස්ථානයේ අපිට තියන්න බෑ. ඒක දිනෙන් දින උන්වහන්සේගේ නාමයෙන් ක්‍රියා කරමින් ආත්මිකව ඒ ඇදහිල්ල තුළ අපි වර්ධනය වෙන්න ඕනේ. යාඥා කරනවා ස්වාමිනේ අපි දැන් මෙතන අසාගෙන සිටින සියලු දෙනාම ස්වාමිනේ අපි එකඟව කියන්න තවමත් දැන් මම ඇහුවොත් කී දෙනෙක් කැමතිද යේසුස් වහන්සේ නම් ඔයාගේ සභා පාලකයා කියලා. අපි මෙවැනි ඉගැන්වීමකින් පස්සේ නැවතත් කියන්නේ ඔව් ස්වාමිනේ මම කැමති වහන්සේ නම් මගේ පාලකයා කියලා. ඔව් ස්වාමිනේ මම මගේ පාලකයාට අවසර දෙනවා ස්වාමිනේ. මම සන්තෝෂ වෙනවා ස්වාමිනේ. මගේ පාලකයා බය නැතුව පැකිලිල්ල නැතුව ස්වාමිනේ මේ විදිහට මාව පුහුණු කරන්න ඔහු මාව බාර ගන්නවා නම් කියලා ස්වාමිනේ. මට ඕනේ ස්වාමිනේ මේ විදිහට මාව පුහුණු කරනවා බලන්නයි ස්වාමිනේ. මම යටහත් වෙනවා ස්වාමිනේ වහන්සේගේ නාමයෙන් ස්වාමිනේ. මම යාඥා කරනවා ස්වාමිනේ හැම ඇදහිලි වන්තයක්ම ස්වාමිනේ මේ විදිහට ආමි එකේ ෆ්‍රෙන්ඩ් කරනවා වගේ යටහත්කමකට එන්න කියලා. ඒ වගේම මම යාඥා කරනවා ස්වාමිනේ වහන්සේගේ පාලකයන්ට වහන්සේගේ බලය ස්වාමිනේ ඥානය ස්වාමිනේ ප්‍රේමය විශාල්ම අවශ්‍ය දෙයක් තමයි ප්‍රේමය. පිය හදවතකින් ස්වාමිනේ ගෝලයන් බිහි කරන්න මේ අන්තිම කාලයේ ස්වාමිනේ විශාල අන්තිම කාලයේ අස්වැන්න විශාලයි ස්වාමිනේ මේ අවංක ලේබරර්ස්
සේවකයෝ අඩුයි ස්වාමිනි. එවැනි සේවකෙක් වෙන්න ස්වාමිනි අපි සියලු දෙනාම අද අපි සේවකෙක් හැටියට සින්න සමගා ස්වාමගේ අතර සේවකයත් පුහුණු කරන්න අපි යේසුස් වහන්සේට කැප වෙනවා. යේසුස් වහන්සේ නාමයෙන් ස්වාමිනි. ෆිලිපි 2:5 සිට 8 කියවලා බලන්න යේසුස් වහන්සේ කොපමණ පියාණන් වහන්සේට කීකරුණාද කියලා. බයිබලයේ කියනවා පියාණන් වහන්සේට එවැනි කීකරුකමින් කීකරු වුණ නිසා පමණයි යේසුස් වහන්සේ සියලු නාමයට වඩා උසස් නාමයට ගේන්නේ කියලා. එලිදරා පොතේ 3:20 නැත්නම් 21 කියනවා උන්වහන්සේව ඒ ස්ථානයේ පියාණන් වහන්සේ ඉසින් දෙව්වා. ඒ වගේ උන්වහන්සේ කියනවා ඒ ස්ථානයටත් අපිව ගේන්න උන්වහන්සේ අපිට සූදානම් කරනවා. අපි ජයගත්ත අය වෙනවා. If we are overcomers, අපි overcomers නම් උන්වහන්සේ කියනවා අපිවත් උන්වහන්සේ ඒ ස්ථානයට උන්වහන්සේගේ රාජ්‍යයට ගේන්න උන්වහන්සේ සැලස කරනවා ස්වාමීනි. යාඥා කරනවා ස්වාමීනි ඒ දිව්‍ය ඥානය. දිව්‍ය ඥානයේ තියෙන මිනිස්සයා ස්වාමීනි සියලු දේ බලන්නේ උන්වහන්සේගේ ඇස් තුලින්. ඒ තුලින් බලාගෙන උන්වහන්සේ ඉදිරියේ සේවය කරන අපි සියලු දෙනාටම ආලේප කරන්න කියලා යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen.